ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. නමෝ බුද්ධාය. මේ ලෝකේ තරුණ පරම්පරාව යෝන් වයසේ ජීවිතය ගත කරන උදවිය ඔබ සිහින ලෝකවල අතරමං කරන වැඩසටහන් ඕනෑ තරම් තියෙනවා. කටයුතු ඕනෑ තරම් තියෙනවා. එහෙම කරලා ජීවිතයේ විනාශයට ඔවුන් පත් වුණාට පස්සේ ඒකටත් බැනවදින අය ඕනෑ තරම් ඉන්නවා. එහෙම නෙවෙයි. ජීවිතේ හදාගන්න හරියටම පාර කියා දෙන ශ්‍රද්ධා ලක්විරු යෝන් දහම් වැඩසටහනටයි අදත් අපි සජීවීව එකතු වන්නේ. අද දවසේදීත් අපට කරුණාවෙන් මහමෙවුනා භාවනා අසපුවාසී අපි පින්වන්ත ස්වාමින්වයන් වහන්සේ වැඩම කළා ශ්‍රද්ධා රූප වාහිනී මැදිරියට වැඩසටහන වෙනුවෙන්. ස්වාමින් වහන්සේ පළමු කොට අපි බොහොම ගෞරවයෙන් নমස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. ඉතින් අපි අද මතක් කරනවා යෝන් දහම් වැඩසටහන අද වෙනස් මුහුණුවරකින් වෙනස් පසුතලයක ඔබ වෙත ගෙන එද්දී අද ඒ වෙනුවෙන් පැතිබර දායකත්වයන් එකතු කරනවා එංගලන්තයේ අධ්‍යාපන කටයුතු හදාරමින් සිටින පින්වත් එම්.ජී. මදෝෂ් මෙහිරංග පුතුණුවන් ඇතුළු පවුලේ පින්වන්ත හැමදෙනා විසින් තමයි දායකත්වය ලබා දෙන විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා. අනුරාධපුරේ පාර අඹන්වැල පදිංචිව සිට මීට වසරකට පෙර මේ පාඩලුව ගිය ඇග්නස් රාමනායක ආච්චි අම්මාට පින් අනුමෝදන් කරන්න. ඉතින් මේ උතුම් බලාපොරොත්තු ඇති වුන් දායකත්වය ලබා දෙන්න ඔබටත් පුළුවන්. ඉදිරි දවසක යෝන් දහම් වැඩසටහනේ පැතිවර දායකත්වය ලබා දෙන්න. ඒ ගැන විස්තර දැනගන්න කතා කරන්න මේ දුරකථන අංකයක 071 232 88 87ට 071 232 88 87ට. එමනම් අපි මුලින්ම සිල් සමාදන් කරවන්න අපේ පින්වත් ස්වාමීන් වහන්සේට බොහොම ගෞරවයෙන් ආරාධනා කරමු. අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ. නමෝ බුද්ධාය. අපි පළමුව උතුම් පංචශීලය සමාදන් වීම පිණිස එකටම নমස්කාරය කියලා තෙරුවන් සරණ යමු. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සාදු සාදු සාදු. උතුම් වූ පංචශීලය සමාදන් වෙන්න මා කීවහම කියන්න. සතුන් මැරීමෙන් වැළකීම නම් වූ සතුන් මැරීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. සොරකම් කිරීමෙන් වැළකීම නම් වූ සොරකම් කිරීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. වැරදිකාම සේවනයෙන් වැළකීම නම් වූ වැරදිකාම සේවනයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. බොරු කීමෙන් වැළකීම නම් වූ බොරු කීමෙන්
වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. සිල්පදේ සමාදන් වෙමි. මත්පැන් හා මත්පැන් හා මද්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් වූ මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. සිල්පදේ සමාදන් වෙමි. උතුම් තිසරණ සහිතව උතුම් තිසරණ සහිතව මා සමාදන් වූ මේ සීලය මා සමාදන් වූ මේ සීලය මේ ජීවිතයේ යහපත පිණිසද මේ ජීවිතයේ යහපත පිණිසද මතු ජීවිතයේ සුගතිය පිණිසද මතු ජීවිතයේ සුගතිය පිණිසද සංසාර දුකින් නිදහස් වීම පිණිසද සංසාර දුකින් නිදහස් වීම පිණිසද උපකාර වේවා. උපකාර වේවා. සාදු සාදු සාදු. පින්වත් ස්වාමීන් වහන්සේට බොහොම පින්. ඉතින් අපි ඔය උතුම් සීලය සමාදන් කරවලා අද වැඩසටහනට ආරම්භ ලබා දුන්නට ඉතින් අපේ පින්වත් ස්වාමීන් වහන්සේත් එක්ක අද දවසෙත් අපේ යොවුන් දහම් වැඩසටහන ඔබ වෙත ගෙනෙද්දත් මතක් කරන්න ඕනේ. ශ්‍රද්ධා TV Facebook පිටුව ඒ වගේම YouTube නාලිකාව ඔස්සේ අපිට ඔබත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ඔබට අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ තමයි ඔබේ ප්‍රශ්න අපිට යොමු කරන්න අවස්ථාව තියෙනවා. සාමාන්‍යයෙන් මේ කාලේ හිතේ තියන් ඉන්න ගොඩක් ප්‍රශ්න ඇති. ස්වාමීන් වහන්සේ නමක් මුණ ගැහිලා කතා බහ කරන්න. ඒ ප්‍රශ්න වලට උත්තරයක් හොයාගන්න බැරි වේද? මේ ප්‍රශ්න අපිට යොමු කරන්න. ඒ වගේත් අපි මතක් කරමින් අද අපි වැඩසටහන ප්‍රවේශ වෙන්නේ මෙන්න මේ වීඩියෝවත් එක්ක. අපි ඒක නරඹලෙමු. දිනය 2021 පෙබරවාරි 8 වනදා නිකවැරටිය කොටවෙහෙර ඉහළගම ප්‍රදේශයේ රක්ෂිතයක උපකාරක පන්ති ගුරුවරයෙකු ඝාතනය කර ඇති බවට සිදුව පොලිසියට තොරතුරු වාර්තා වී තිබෙනවා. රුපියල් ලක්ෂ 5ක මුදලක් ලබා දීමට පොරොන්දු වෙමින් සමාජ මාධ්‍ය හරහා දැන හැඳිනගත් කාන්තාවක් යොදා ගනිමින් මෙම ඝාතනය සිදු කර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. දිනය 2021 මාර්තු 1 වනදා කොළඹ වේලවීදිය ප්‍රදේශයේදී ගමන් බෑගයක තිබී කාන්තා මල සිරුරක් සොයාගෙන තිබෙනවා. අදාළ ගමන් බෑගයේ පුද්ගලයෙකු විසින් හංගල්ල කොළඹ පුද්ගලික බස් රථයක දමා රැගෙන ඇවිත් බවටයි කරුණු අනාවරණය වී ඇත්තේ. දිනය 2021 මාර්තු 3 වනදා වේලවීදිය ප්‍රදේශයේදී ගමන් මල්ලක් තුල සංගවා තිබෙදී සොයාගත් මල සිරුර සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවලදී අදාළ CCTV කැමරා දර්ශනවලට අනුව සිද්ධියට අදාළ සැකකරු බුත්තල පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයෙකු බවට අනාවරණය වී තිබෙනවා. කෙසේ වෙතත් සිද්ධියට සම්බන්ධ එම උප පොලිස් පරීක්ෂකවරයා සිද්ධියට පසු දින දිවි හානි කරගෙන ඇති අතර බඩල් කුඹුර පහේකනුව ප්‍රදේශයේදී සිය නිවස අසල කැලයක තිබෙදී ඔහුගේ සිරුර හමු වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ. දින වකවානු අතර සුළු පරතර තබා වාර්තා වූයේ මනුෂ්‍ය ඝාතන. ජීවිත වටිනාකම් අතර සුළුතරයකට ගත නොහැකි වටිනා ජීවිත සුළු මොහොතකින් අවසන් ගමන් ගියේ එක් සුළු සිතුවිල්ලක ප්‍රබල බව කියා දෙමින්. සිදුවේ මෙසේ වද්දී වාර්තා වන මෙකී පුවත් සම්බන්ධයෙන් මිනිසුන්ගේ අවධානය ගිලිහී ගොස් තිබෙයි. අද මේ සිදුවීම වාර්තා වුවද හෙට හෝ අනිත්තා වන විට මේ සිදුවීම් තවත් එක් සිදුවීමක් බවට පත්වන අතර මෙකී ජීවිත අහිමිවීම් වල බරපතලකම හෝ මින් කිසිදු පාඩමක් අප කිසිවෙකු ඉගෙන ගන්නේ නැහැ. මේ සිදුවීම් සියල්ලෙහිම ඉස්මතු වූ කරුණ නම් නාදුනන අසම්මත සම්බන්ධතාවයන් දරුණු ඛේදවාචක උරුම කරන බවයි. ලෝකයේ ඇති බැඳීම් හමුවේ අසරණ වෙමින් හැඟීම් හමුවේ නිරුත්තර වෙමින් වත්මන් තාරුණ්‍ය මෙන්ම වැඩිහිටි පිරිසද මෙවන් සිදුවීම් වලට පෙළඹෙන්නේ එහි කිසිදු බරපතලක් තේරුම් නොගනිමින්. එයින් අවසන අහිමි වන්නේ වටිනා ජීවිත බව මෙකී සිදුවීම් යළි යළිත් අපට ආවර්ජනය කරන කරුණක්. මේ කාරණාවත් සමග තවත් සමාජ කතිකාවන් සමාජ මතවාද රැසක් නිර්මාණය වෙනවා. මෙවැනි අනියම් සබඳතා පවත්වා ගැනීමේ ප්‍රතිඵලයක් හැටියට අවසානයේ ඒ කාන්තාවට ජීවිතය අහිමි වුණා. ඒ වගේම මොහොත් ජීවිතය අහිමි කරගන්නු ලැබුවා. ඒ නිසා මෙවැනි කරුණු පිළිබඳ සමාජය තුළ යම් යම් ආකාරයේ උපදේශනාත්මක වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක වීම අවශ්‍යතාවයක් පවතිනවා. සම්මත දේ අතර අසම්මතය සොයමින් සමාජ මාධ්‍ය තුළ හෝ අන් දැන හැඳින ගැනීම තුළ ආගන්තුක සම්බන්ධතා ගොඩනගා ගැනීමේ අවසන් ප්‍රතිඵලය ජීවිත අහිමිවීම විය හැකිය. සාකච්ඡාවට බඳුන් කළ යුත්තේ මෙකී සිදුවීම් නොවෙයි. සිදුවීම් මත උගත යුතු පාඩම් ගැනයි.
සිහිකළ යුත්තේ මෙවන් වැරදිවලට පෙළඹීමට පෙර එහි ඇති බරපතලකමයි. මෙවැනි සිදුවීමක් තුළින් ජන මනසට යමක් වටහාදීමේ අරමුණින් අප මාධ්‍ය භාවිතාවේ නියැලෙන්නේ යහපත් මාධ්‍ය භාවිතාවේ වටිනාකමද අවබෝධ කර ගනිමින්. හැඟීම් පාලනය කර ගැනීම තමන් සතුය. ව්‍යාජත්වය ප්‍රතික්ෂේප කිරීමද තමන් සතුය. මංමුලා නොවී යමක් නුවණින් අවබෝධ කර ගැනීමද තමන් සතුය. හැඟීම් සහ සිතුවිලි පාලනයටත් නුවණින් යමක් වටහා ගැනීමටත් සුදුසු ඕනෑ තරම් විකල්ප අප අතරම තිබියදී මෙලෙස මුලාවට ලක්වීම තවදුරටත් මේ සමාජය තුළම සිදුවනු ඇති. හෙට මෙවන් පුවත් වාර්තා කරන්නට සිදු නොවනවා නම් එය යහපත්ය. එහෙත් වරදෙහි බරපතලකම් සහ අනිසි සබඳතාවයන්හි ප්‍රතිවිපාක කෙතරම් පෙන්වා දුන්නද හෙට එය අමතක වී යනවා නම් ඔබේ ජීවිතය ගැන තීරණය සුභවාදී වනවාද නැත්ද යන්න ප්‍රශ්නයක් පමණක් වනු ඇති. මට දෙන්න පින්නත් ස්වාමීන් වහන්සේ දැන් මේ මාර්තු 2 වෙනිදා ඉඳන් පහුගිය දවස් ගණනාවම මේ සිදුවීම තමයි බොහෝ දෙනෙක් ඔළුවේ තියෙන්නේ. ස්වාමීන් වහන්සේ අපි සමාජ ජාල මාධ්‍යවලට ගියත් ඉහළ ඉඳන් පහළටම මේ හා සම්බන්ධ කරුණුමයි අපිට දැනගන්න ලැබෙන්නේ. ඉතින් ස්වාමීන් වහන්සේ මට හිතෙන්නේ ගොඩාක් ලංකාවේ අය සංවේදී වුණා මේ සිදුවීම එක්ක. නමුත් සංවේදී වීමම මම හිතන්නේ ප්‍රමාණවත් වෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. කියන්නේ දැන් මේක ටික දවසක් විදිහ අමතක වෙනවා. මේ කාලෙට මේක කතා බහට ලක් වෙනවා විතරයි. ස්වාමීන් වහන්සේ මේක මේ අපේ සමාජය ගත්තට පස්සේ මේ අනියම් සබඳතා කියන කාරණාව ලොකු ප්‍රශ්නයක්. මට හිතෙන්නේ ස්වාමීන් වහන්සේ අපි අද යොවුන් දහම් වැඩසටහන ආරම්භ කරන්න මේකම අපිට ගොඩක් වටිනවා. අනියම් සබඳතා වලින් සමාජයට, පෞල් ජීවිතයට, මිනිහෙකුගේ ජීවිතයට වෙන්න පුළුවන් අනතුර මොන වගේද කියන කාරණාව ස්වාමීන් වහන්සේ අපි ධර්මයෙන් පැහැදිලි කරගමු. අවසරයි ස්වාමීන් වහන්සේ. නමෝ බුද්ධාය. පළමු කොට මාගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි, පින්වත් දරුවනේ, අපිට මේ දවස්වල ගොඩාක් මේ කාල වකවානු ඇතුලේ ඔය අපි මේ වීඩියෝවේ නැරඹුවා වගේ දේවල් බොහෝමයක් මාධ්‍ය තුල අහන්න දකින්න ලැබුණා. එහෙමයි සර්. මේ සමාජය තුල මේ ලංකා භූමියේ මේ වගේ දේවල් ගැන නිතර නිතර කතා කරන කාලවකවානුවක් මේ සුළු දින කිහිපේ උදා වුණා. එහෙමයි. අපි ගත්තොත් අපේ ජීවිතේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ අපේ ජීවිතේ සැපය උදෙසා, අපේ ජීවිතේ සැනසෙල්ලේ වාසය කිරීම උදෙසා මිනිස්සෙක් ළඟ තියෙන්න ඕන කිව්වා කාරණා දෙකක්. ඒ තමයි සංවේගයට පත්විය යුතු තැන සංවේගයට පත්වීම. එහෙමයි සර්. ඒක තමයි පළවෙනි එක. ඊළඟට සංවේගයට පත්විය යුතු තැන සංවේගයට පත්වී නුවණින් යුතුව වීරිය කිරීම. එහෙමයි. ඒ දෙක. සංවේගයට පත් වෙන්න ඕන තැන ලක්ෂාන් කෙනෙක් සංවේගයට පත් වෙනවා නම් සංවේගයට පත් වෙලා ඒ තැන නුවණින් කල්පනා කරලා වීරිය කරනවා නම් ඒ කෙනාට මේ ජීවිතේ සැපය, සැනසෙල්ල, සොම්නස තමන්ගේ ජීවිතේ උපදව ගන්න පුළුවන් කියලා. එහෙමයි සර්. දැන් ගොඩාක් වෙන්නේ ලක්ෂාන් අපි ඔය සංවේගයට පත් වෙන දේවල් ස්වාමීන් වහන්සේ මේ කියලා කිව්වට හරි අඩුයි සංවේගයට පත් වෙනවත්. එහෙමයි. හරිම අඩුයි සංවේගයට පත් වෙනවා. බොහෝ දෙනෙක් මේ ඔය සමාජ මාධ්‍ය ආදී ගත්තාම මේවා අනිත් මාධ්‍යවල වේවා සංවේගයක් උපදින විදිහට නෙවෙයි මේ කාරණා ඉස්මතු කරන්නේ. එහෙමයි. මේ කරුණු කාරණා ඉස්මතු කරන්නේ සංවේගය ඇති වෙන විදිහට නෙමෙයි. ඒක නිකන් තවත් අලුත් ප්‍රවෘත්තියක් විතරයි. සමහර වෙලාවට ඒ ප්‍රවෘත්තිය වර්ධවා ගැනීම නිසා ඒ මත පදනම් වෙච්චි තව ව්‍යසන රාශියක් හට ගන්නවා. එහෙමයි සර්. සමහර කෙනෙක් උතනදී මෝඩ විදිහට කල්පනා කරන්නේ. දැන් අසවල්ලුත් මෙසේ කරලා නම් මාත් එහෙම එකක් කරනවා. ඒ වගේ ප්‍රවෘත්තියක්වත් හරියට ගන්න ලේසි කෙනෙක් දක්ෂ නැහැ. එහෙමයි සර්. එතන වැරද්ද වුණේ මේ කාරණාව නිසා මම එතන අහුවෙන්නේ නැති වෙන්න කරනවා කියලා කෙනෙක් හිතන්න පුළුවන්. ඒ කියන්නේ ඒ වගේ දැන් ඒකට ප්‍රධාන හේතුවක් මාධ්‍ය තුලින් මේවා එළියට දාන පිළිවෙල. එහෙමයි සර්. මේ වගේ කරුණු කාරණා වුණාම දැන් අපි නරඹපු වීඩියෝ බලන්න මේ සමාජයට කොච්චර හොඳ පාඩමක් යනවද කියලා. එහෙමයි.
අපි නරඹපු වීඩියෝවින් මේ සමාජයට කොච්චර හොඳ පාඩමක් යනවද. ඒත් මාධ්‍යයකට එහෙම කරන්නත් පුළුවන්. එහෙමයි. ඒ වගේ වීඩියෝ ක්ලිප් එකක් තුලින් මිනිස්සුන්ව දැනුවත් කරන්නත් පුළුවන් මාධ්‍යයකට. හැබැයි මාධ්‍ය කීයෙන් කීයද එහෙම කරන්නේ? අනිත් බහුතරයක් මාධ්‍ය වලින් මිනිස්සයාගේ ජීවිතයට යහපත මේ එකතු කරන්නේ නැහනේ. ඉතින් අද මේ අපේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදයෙන් මඟ පෙන්වීමෙන් ඊළඟට දූරදර්ශී කල්පනාව නිසා මේ ශ්‍රද්ධා රූප වාහිනිය ලක්විරු ගුවන්විදුලි ආදී මේ මාධ්‍ය ක්‍රමයේ බිහි වුණ නිසා අපිට අඩු ගානේ අද මේ වගේ සමාජ ව්‍යසනයක් ඉස්සරහ වුණත් නුවණ තියෙන මිනිස්සුෙකුට කල්පනා කරන පිළිවෙල කියා දෙන්න අවකාශය උදා වෙලා තියෙනවා. එහෙමයි සන්නස්. ඒ නිසා මේකෙදි මේ වගේ ප්‍රශ්නයක් සම්බන්ධයෙන් ලක්ෂාන් ගොඩාක් බලන්න පැතිකඩවල් රාශියක් තියෙනවා. ගොඩාක් පැතිකඩවල් තියෙනවා. ඒ අතරේ මම කල්පනා කළා තමන්ගේ ජීවිතේ යහපත හදාගන්න කැමති කෙනෙකුට බොහොම වටිනා අවවාදයක් මේ කරුණු කාරණා මුල් කරගෙනම කියලා දෙන්න. මේක මේ කාරණේ ඉස්මතු කරන්න මම කල්පනා කළේ මිලිඳු රාජ ප්‍රශ්නේ එන අමරාදේවී පැනය කියන කාරණාව තෝරන විදිහ මුල් කරගෙන. එහෙමයි සන්නස්. මේක හරි ලස්සන එකක්. නාගසේන මහරහතන් වහන්සේ ළඟ මිලිඳු රජුරුව අහනවා ලක්ෂාන් භාග්‍යතුන් වහන්සේ වදාළ කරුණු කාරණා දෙකක් පිළිබඳව මෙන්න මෙහෙම. කියනවා ස්වාමීනි නාගසේනයන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ කුණාල ජාතකයේදී මෙසේ වදාළසේක. කුමක්ද කුණාල ජාතකයේදී බුදුරජාන් වහන්සේ වදාළේ? ඉඳින් අවස්ථාවක් හෝ රහස්‍ය තැනක් හෝ ඇරයුමක් හෝ ලබයි නම් සියලු ස්ත්‍රීහු අත්පා නැති පීඨ සප්පී නම් පුරුෂයා සමග වුවද පරපුරුෂ සේවනයේහි යෙදෙන්නේය. මේක බුදුරජාන් වහන්සේ කුණාල ජාතකයේදී දේශනා කරපු එක. එහෙමයි සන්නස්. ස්ත්‍රියකට ඒ ස්ත්‍රී ස්වභාවය තුළ ස්ත්‍රී භාවය තුළ සංසාර ගමනේ යනකොට මේ සංසාර ගමනේ එක එක විදිහට උපදිනවන ලක්ෂණ. එහෙමයි. නිරේ උපදිනවා නිරිසතා. පෙරේත ලෝකේ උපදිනවා පෙරේතයා. එහෙමයි. බුහත ලෝකේ උපදිනවා බුහතයා. නාග ලෝකේ උපදිනවා නාගයා. මේ එක එක ಜಾතිවල ඉපදී ඇවිල්ලා මනුස්ස ලෝකේ උපදිනවා සමහර විට එක්කෝ මනුස්ස පුරුෂ එක්කෝ මනුස්ස ස්ත්‍රී. එතකොට මේක එක උපතක්. එහෙමයි සන්නස්. එක ජීවිතයක්. හරියට මේ ගෙදරින් ගෙදරකට මාරු වෙනවා වගේ මේ එක ගෙදරක් අතහැරලා දාලා වෙන ගෙදරකට යනවා වගේ අපි ජීවිතෙන් ජීවිතයට එන්නේ. ඒ එන අතරේ අපි නිරේ නිරිසත්තු වෙලත් ඉඳලා තියෙනවා. පෙරේත ලෝකේ පෙරේතයෝ වෙලත් ඉඳලා තියෙනවා. දැන් මේ ජීවිතේ අපි ඇතැම්මු ඉපදිලා ඉන්නවා මනුස්ස ස්ත්‍රී. ඇතැම්මු ඉපදිලා ඉන්නවා මනුස්ස පුරුෂ. එහෙමයි සන්නස්. එතකොට මනුස්ස ස්ත්‍රී විදිහට උපන්නට පස්සේ ඒ ස්ත්‍රී කියන ස්වභාවය තුළ තමන්ගේ ජීවිතේ උරුම කරගත්ත විදිහ තමයි මේ බුදුරජාන් වහන්සේ වදාරන්නේ. මම මේක මෙච්චර පැහැදිලි කරේ ඇතැම් වෙලාවට මේක මෝඩ විදිහට ගන්නවනේ ඇතැම් ස්ත්‍රී. එහෙමයි සන්නස්. අපේ මේ කාන්තා අයිතිවාසිකම් වලට ගරහනවායි කියලා. අපිට වෙන්න අපිට වෙන්න කියලා ගන්නවනේ. ඒ නිසායි මම මේ කාරණේ පැහැදුවේ. මේක මේ ස්ත්‍රී භාවය තුළ මේ දෝෂය තියෙනවා. එහෙමයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ මෙහිමත් වදාලා කියනවා. හැබැයි භාග්‍යතුන් වහන්සේ මේ උම්මග්ග ජාතකයේදී මෙසේ වදාළසේක. එනම් මහෝෂධ පණ්ඩිතයාගේ බිරිඳ වූ අමරා දේවිය රජ කෙනෙකුසේ සැරසී සිටි පුරුෂයෙකු කහවණු දහසක් දී ආරාධනා කළද තමන්ගේ ස්වාමියා ඉක්ම නොයන්නේය. එතකොට අමරා දේවී කියන ස්ත්‍රී ගැන බුදුරජාණන් වහන්සේ එහෙම වචනයක් වදාලා. කුණාල ජාතකයේදී ස්ත්‍රිය ගැන අර විදිහ වචනයක් වදාලා. දැන් මිලිඳු රජුරුව අහනවා ස්වාමීනි නාගසේනයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ කුණාල ජාතකයේදී වදාළ කාරණේ හරිනම් උම්මග්ග ජාතකයේ අමරා දේවී ගැන වදාළ කාරණේ වරදින්න ඕන. බොරු වෙන්න ඕන. උම්මග්ග ජාතකයේදී වදාළ කාරණේ හරිනම් කුණාල ජාතකයේ කාරණේ වරදින්න ඕන. එහෙමයි සන්නස්. ස්වාමීනි මේක තෝරන්න කිව්වා. එතකොට හරිය ලස්සනයි නාගසේන මහරහතන් වහන්සේ මේක තෝරන විදිහ. නාගසේන මහරහතන් වහන්සේ වදාලා මහරජාණෙනි භාග්‍යතුන් වහන්සේ විසින් කුණාල ජාතකයේදී වදාළ යම් කරුණක් ඇද්ද? එයද එසේමය. උම්මග්ග ජාතකයේදී වදාළ යම් කාරණාවක් ඇද්ද? එයද එසේමය.
ඒ කිව්වේ දෙකම සත්‍යය. ඒ දෙක මේ විදිහට උනේ. බුදුරජාණන් වහන්සේ ඒ කාරණේ ගැන පෙන්නලා දීපු විදිහ මේ නාගසේන මහරහතන් වහන්සේ තෝරනවා අමරාදේවි කොහොමද බේරුනේ කියලා. දැන් අමරාදේවිත් ස්ත්‍රියක්නේ ලක්ෂණ. එහෙම සන්නස්. ස්ත්‍රී භාවයේ ස්ත්‍රී ස්වභාවයේ මේ ගති ලක්ෂණය තමයි ස්ත්‍රිය රහස්‍ය තැනක් ලැබුණොත් අවකාශයක් ලැබුණොත් පුරුෂයෙකුගේ ආරාධනාවක් ලැබුණොත් අත්පා නැති පීඨ සප්පි අත්පා නැති කෙනාට තමයි පීඨ සප්පි කියලා කියන්නේ. එහෙමයි. රජවරු දඬුවම් දෙනවනේ. දඬුවම් දීලා අත් දෙකයි කකුල් දෙකයි දෙකම කපපු කොටේ වගේ ඉන්න මිනිහෙක් ආරාධනා කළත් ස්ත්‍රිය හරි ඉක්මනින් පුරුෂයාගේ වසඟේ බැඳෙන ස්වභාවයෙන් යුක්තයි. ඒක තමයි ස්ත්‍රී භාවය. එහෙමයි. ස්ත්‍රී ගතිය, ස්ත්‍රීගේ ලාමක බව. මේ සංසාර ගමනේ යනකොට ස්ත්‍රී උපත ලැබුවාම ඒ ලාමක ස්වභාවය එක තමයි ස්ත්‍රී උපත තියෙන්නේ. හැබැයි ඒ බඳු ජීවිතයක් තියෙන කෙනාට රැකෙන්න පුළුවන්. රැකෙන්නේ කොහොමද? ඒක හරි ලස්සනට තෝරනවා. දැන් අපි සංසාර ගමන කියන සත්තු. එහෙමයි. සසර ගමනේ වැටිච්ච අය. මේ සසර ගමනේ වැටිච්ච අය විදිහට ලක්ෂණ අපිට රාගෙන් හටගන්න ප්‍රශ්න තියෙනවා. හේතුව රාගේ උරුම කරගෙන යන ගමනක් මේ. රාගේ තියෙන හින්දා මේක මේ යන්නේ. ද්වේෂේ තියෙන හින්දා මේක යන්නේ. මෝහේ තියෙන නිසා මේක යන්නේ. ඉරිසියා කාරකම්, කුහකකම්, රැවටිලි, ඇවිස්සිලි ඔක්කොමත් එක්කයි මේ ගමන යන්නේ. එතකොට ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයටම මේ කෙලෙස් රෝගය තියෙනවා. හැබැයි කෙනෙකුට පුළුවන් මේ කෙලෙස් රෝග අස්සීම තමන්ගේ ජීවිතේ දමනය කරගන්න. දැන් ওই දමනයක් කරගන්න බැරි වෙච්ච නිසා නේද ඔය ඔක්කොම ව්‍යසන ප්‍රශ්න. මේ සමහරවිට සුළු මොහොතක එන ආවේගය. එහෙමයි සන්නස්. සුළු මොහොතක එන ආවේගයට කටයුතු කරන්න ගිහිල්ලා ඒ වෙලාවේ වෙන සිද්ධියෙන් තමන්ගේ මුළු ජීවිතේම වන්දි ගෙවන්න වෙන දෙයක්. සමහරවිට දුර්ලභ ලැබපු මනුස්ස ජීවිතේ දැන් බලන්න අර හිස සිඳලා ඒ ඝාතනය කරපු කාන්තාවගේ සිද්ධිය ගත්තාම අවුරුදු 30 දී ඒ ස්ත්‍රියට ඇගේ ජීවිතෙත් නැතුව ගියා. එහෙමයි. ඈත් මේ අනියන් සම්බන්ධයක තවත් මේ ස්ත්‍රියාවක් ඉන්න දරුවෝ ඉන්න මිනිහෙක් එක්ක යාළු වෙලා ඇය වරද්ද ගත්තේ. ඇගේ ඇවිස්සිල්ලට ඉඩ දීලා. එහෙමයි. ඊට පස්සේ මිනිස්සයා ගත්තත් ඔහු හොඳ වැදගත් රස්සාවක් කරපු හොඳ වැදගත් විදිහට විවාහ වෙලා හිටපු දරුවෝත් හිටපු පුරුෂයෙක්. ඇවිස්සුනා ඇවිස්සිල්ල පාලනය කරගන්න බැරිවිල්ල නිසා ඒක ගියපු දුර අවසානයේ ඔහුටත් ඔහුගේ ජීවිතේ නැති වෙලා ගියා. එහෙමයි සන්නස්. ඉතින් ඒ නිසා මේ ඇවිස්සිල්ල පාලනය කරගන්න අපි අපේ ජීවිතය තුළ පෞද්ගලිකව අපි දක්ෂ වෙන්න ඕන. දැන් ස්ත්‍රී ස්වභාවයෙන් යුක්තවම අමරාදේවි බේරුණානේ. ස්ත්‍රී ස්වභාවයෙන් ඉපදිලා අමරාදේවි බේරුණා නම් අනිත් ස්ත්‍රියකට බේරෙන්න බැරි වුණා නම් එතන තියෙනවා ජීවිතේ මෙහෙව ගන්න බැරි වීමේ දෝෂයක්. එහෙමයි සන්නස්. පීඨ සප්පී කියන පුරුෂයා පස්සේ යන ස්ත්‍රීන් ඉන්නවා. ඒ ඇස්සේ අමරාදේවිට කහවණු 1000ක් දීලා රජෙක් වගේ ඇඳගෙන ආරාධනා කළත් අමරාදේවි නොමග යවන්න බෑ. මොකකින්ද රැකුනේ? හරි ලස්සනයි. කියනවා මේ නාගසේන මහරහතන් වහන්සේ අමරාදේවිය මෙහිලා ලෝකයාගේ ගැරහුමට බියෙන් වරදට අවස්ථාවක් නොදුටුවාය. අමරාදේවි මුලින්ම කල්පනා කළා කියනවා ලෝකේ ගරහා ලැබෙනවා. ලෝකේ ගැරහුමට බයෙන් ඇය අවස්ථාවක් ලැබුණේ නැහැ කියනවා. එතකොට හිරියොතප් දෙක උපදව ගත්තේ ලෝකේ ගැරහුමට බයෙන්. එහෙමයි සන්නස්. දැන් බලන්න ලක්ෂණ මේ වෙනකොට මේ ඒ පෞල් පසුබිම් දෙකම කොච්චර ලෝකයා ඉදිරියේ ලැජ්ජාවට පත් වෙලාද නේ. එහෙමයි. ලෝකේ ගරහාවට ලක් වෙනවා. ඊළඟට ඔය අනියම් සම්බන්ධයේ තියෙන කාලේ කොච්චර මේ පෞල් සංස්ථාවලින් ගැරහිලි ලබන්න ඇද්ද? ඒ ස්ත්‍රියත් ගැරහිලි ලබන්න ඇති. ඒ පුරුෂයාත් ගැරහිලි ලබන්න ඇති. හැබැයි ගැරහිලි ASCII ඒකට ලැජ්ජා බය ඇති කරගන්න දක්ෂ වුණේ. ඒ නිසා වර්ධේ පැටලුණා. එහෙමයි. ඒ නිසා මේ අනියම් සම්බන්ධතා වේවා වෙනයම් හෝ වරදක වේවා කෙනෙක් පටලවෙන්නේ ලෝකයාගේ ගරහාවට බය වෙනවා නම් මම මේක කරොත් ලෝකයා මට සල්ලාලයා කියා ගරහයි. මම මේක කරොත් ලෝකයා මට මෙබඳු වචන වලින් ගරහයි.
එහෙම ලැජ්ජාවට පත් වෙන්නේ මොකටද මං? අන්න හිතන්න හොඳ ක්‍රමයක්. අන්න හිතන්න හොඳ ක්‍රමයක්. ඒක අමරාදේවියගෙන් අපිට අරගන්න පුළුවන්. අරගෙන තමන්ගේ ජීවිතය සංවර කරගන්න ඔන්න එක ක්‍රමයක්. ඊළඟට අමරාදේවි ලෝකයාගේ ගැරහුම කියන එක ඉක්මවත් හිතුවා කියනවා. ඒ තමයි පරලෝකයේ නිරයට බයින් එයට අවස්ථාවක් නොදුටු අය. පරලෝ ඉපදුනාට පස්සේ වැරදි කරපු කෙනාට යන්න වෙන්නේ නිරයේ. නිරේ ගිහිල්ලා කොච්චර දුක් ගැහැට වලට පත් වෙන්න වෙයිද කියලා දකින ඇය පරලොවක් ගැන හිතලා තමන්ගේ ජීවිතේ වරදකට එළඹෙන්න අවස්ථාවක් දැක්කේ නැහැ කියනවා. එහෙමයි සර්. එතකොට මෙලෝ පරලෝ විශ්වාස කරන එක ජීවිතේට එච්චර උපකාරයි. එහෙමයි. මේ ජීවිතේ ගැරහුමට බය වුණා. ඊළඟට පරලොව නිරයේ උපතට බය වුණා. ඒ ලක්ෂණ පරලොව මේ ජීවිතේ වැරදිලා පරලොව නිරයක උපන්නොත් එහෙම. පරලොව අපි ගිහින් නිරයක උපන්නොත් ලේසියෙන් අය උඩ ඉන්නේ නෑනේ. බුදුරජාන් වහන්සේ වදාලා කන කැස් බෑවෙක් වියසිදුරෙන් අහස බලනවා කියන එක වෙන්න පුළුවන්. හැබැයි නිරේ ගියපු කෙනා ආයේ මනුස්ස ලෝකෙක එනවා කියන එක එහෙම වෙන්නේ නැහැ. ඒ නිසා දැන් බලන්න අසරණ ජීවිතනේ. එහෙමයි සර්. මනුස්ස ජීවිතයක් ලබාගෙන ඉඳලා ඒ මනුස්ස ජීවිතය ඇතුලේ තමන්ගේ ජීවිතේ සුගතියක් මේ රැකගන්න තිබුණ අවස්ථාවනේ. ඇයි මේ ලංකාවේ උපන්නේ? එහෙමයි සර්. කල්යාණ මිත්‍රයෝ බණපද කියනවා. ඒ බණපද අහලා තමන්ගේ ජීවිතේ සුගතියක් තුල ස්ථාවර කරගන්න ලැබිච්ච මොහොතක්. අවසානයේ විනාශින් විනාශයටම ඒ ජීවිත ගියා. ඒ ජීවිත දිහා බලලා අපි හැදෙන්න ඕන. එහෙමයි. අපි හැදෙන්න ඕන. ඒක තමයි මේ සංවේගයටපත් වෙලා නුවණින් වීරිය කරනවා කියලා කියන්නේ. ඊළඟට මේකේ කියනවා අමරාදේවි මේ නිරයේ ඉපදිලා විඳින්න වෙන කටුක විපාකයට නොකැමැතිව ඒට අවස්ථාවක් නොදුටු අය. නිරේ ඉපදුනාම මිදවන්න තියෙන කටුක විපාක. ඒ කියන්නේ මේ වැරද්දක බැඳුනට පස්සේ කොච්චර කටුකයිද කරකසයිද ඒකේ විපාක. දැන් අනියන් සම්බන්ධතා ගැනම ගත්තොත් එහෙම ඉසිදාසී කියන අරහත් උත්තමාවිය තමන්ගේ ජීවිතේ ඈත අතීතයේ වැරදි කාම සේවනය කරලා විඳවපු දුක ගැන කියනවා. වැරදි කාම සේවනයේ විපාක විදිහට කෙලින්ම ගිහිල්ලා උපන්නා කියනවා නිරේ. නිරේ ඉපදිලා ඒ නරකයේ ඇතුලේ අනේක ප්‍රකාර දුක් විඳවලා ඔන්න මනුස්ස ලෝකෙට ආවා කියනවා. මේ එතනින් උඩට ආවා කියනවා. එතනින් උඩට එනකොට මනුස්ස ලෝකෙ නෙවෙයි ලක්ෂණ මේ තිරිසන් අපායෙ උපදින්නේ. තිරිසන් අපායේ ගොනෙක් වෙලා උපන්නා. බර අදින ගොනෙක්. එහෙමයි. මේ ගොන්නුන්ව බර අදින්න යොදා ගන්නකොට චූටි කාලෙම ඒ ගොනාගේ වෘෂණ කෝෂ තලනවා. එතකොට ඒ ගොනා ගොඩාක් තර වෙනවා. එහෙමයි. මේ වෘෂණ කෝෂ තැලීම කියන එක කරනකොට ඒ තැල්ම කරන තැන තුවාලයක් ඇති වුණා. ඒ තුවාලේ කුණු වෙලා තුවාලෙන් පණුව වැක්කිරි විඳව ඉඳලා මැරිලා ගියා. ඔබ දැකලා ඇති සමහරවිට ඇතැම් සත්තු ඉන්නවා. ලිංගාශ්‍රිත ප්‍රදේශවල ඇතුළට හැරුණා වගේ ලෙඩ හැදිලා. මහා දුක් විඳිනවා. මහා දුක් විඳලා කෙඳිරි ගගා මැරිලා යනවා. මේ කරගත්තු වගේ විපාක. ඊළඟට මේ ඇය එතනින් චුත වුණාට පස්සේ ඒ තිරිසන් ජීවිතෙන් චුත වුණාට පස්සේ ආයෙ උපන්න කියනවා බූරුවෙක් වෙලා. ඒ බූරුව වෙලා ඉපදිලත් ඒ සිද්ධියම වුණා. ඊට පස්සේ උපන්න කියනවා වානර කුලේ වඳුරෙක් වෙලා. ඒ වඳුරා වෙලා ඉපදිලා ඉන්න ජීවිතේ උපන් හැටියේම මහ වඳුරෙක් ඇවිල්ලා මේ ලිංගාශ්‍රිත ප්‍රදේශේ සම්පූර්ණයෙන් හූරලා කඩලා දැම්මා කියනවා. ඊළඟට යලි ජීවිතයක උපන්න කියනවා. ඒ ජීවිතේ ස්ත්‍රියකුත් නෙමෙයි පුරුෂයෙකුත් නෙමෙයි සමාජයෙන් කොන් වෙච්චි නපුංසකයෙක් කියලා උපන්නා. බලන්න මේ කරගන්න එකක් කොච්චර කටුකද කොච්චර කරකසද. එහෙමයි සර්. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් නෑ ඒ ಜಾතිවල අපි ඒ උපදින්නේ වෙන එක්කෙනෙක් විදිහටනේ කියලා. නෑ උපදින්නේ එකම කෙනෙක්. එහෙමයි. කරගත්ත කර්මයට අනුව කරකැවි යනවා. යන තැන උපදින පසුබිමට අනුව විඳවන්න සිද්ධ වෙනවා. දැන් අපි බලන්න මේ කාලේ මනුස්ස ලෝකෙට ඇවිල්ලා ඉන්නවා. මේ මනුස්ස ලෝකෙට ඇවිල්ලා ඉන්න කාලේ අපිට කොරෝනා කියලා ප්‍රශ්නයක් හටගත්තා. දැන් අපි තනි ජීවිත විඳවන්න ඕනේ නැද්ද මේක හිර වෙලා? විඳවන්න ඕනේ. හැදිච්ච මිනිස්සයා තව විඳවන්න ඕනේ නැද්ද? විඳවන්න ඕන. ඊළඟට මීට අවුරුදු ගානකට කලින්
මේ ලංකා භූමියේම ඉපදිච්ච අය JVP ප්‍රශ්න වලින් විඳෙන්නේ නැද්ද? විඳෙවුවා. ඒ කාලේ උපන් අයට ඒක පෞද්ගලික ප්‍රශ්නයක් වුණා. ඊට පස්සේ LTT ප්‍රශ්න තිබ්බා. ඒ වාස්සේ උපන් අයට ඒව ප්‍රශ්න උන්නේ නැද්ද? ප්‍රශ්න තිබුණා. ඒ වගේ උපදින જાතිය මේක විඳවන්න වෙනවා කටුක විපාකයට බහේ ආරක්ෂා වෙන්න ඕන. ඉතින් මේ හැම එකම කියන්නේ ලක්ෂණ හිරියොතක් පැති කර ගැනීම. එහෙමයි. ඊළඟට බොහොම ලස්සන කාරණාවක් කියනවා. ස්වාමී ගෞරවයෙන් යුක්ත ඇය වරදේ බැඳීමට අවස්ථාවක් නොදුටුවාය. ස්වාමි භක්තිය. ඉතින් මෙන්න මේක මං ගොඩාක් හිතුවා අඩු ගානේ මේ ධර්ම කාරණා අහලා නිරය ගැන බය, කටුක විපාකයට ගැන බය මේවා ඇති කරගන්න බැරි වුණත් මිනිස්සෙක් දක්ෂ වෙන්න ඕන. තමන් කවුද කියලා අඳුන ගන්න. ඒ නිසා පින්වතුනි, පින්වත් දරුවනි, ඔබ හැමදෙනාම තමන්ගේ ජීවිතය ගැන වගකීමක්, තමන්ගේ ජීවිතය ගැන තමන් කවුද කියන හැඟීමක් ඇති කරගන්න. තමන් කවුද? තමන් අම්මා තාත්තා යටතේ ඉන්න දුවෙක්ද පුතෙක්ද? ඒක හිතන්න. තමන්ට තව සහෝදර සහෝදරියෝ ඉන්නවාද? තමන්ගේ සමාජ මට්ටම මොකක්ද? ඒක හිතන්න. බැඳපු මිනිසෙක් නම්, බැඳපු ස්ත්‍රියාවක් නම් මන් දැන් බිරිඳක් කියලා හිතන්න. ඒ වගකීම, ඒ තමන් කවුද කියන අදහස හිතට අරගන්න. මන් දැන් මිනිහෙක් ඉන්න ස්ත්‍රියක්, මන් දැන් ස්ත්‍රියාවක් ඉන්න මිනිස්සෙක්, එහෙම හිතට අරගන්න. දරු පැටව හම්බ වෙනකොට ඒ දරුවෝ සම්බන්ධයෙන් වගකීමේ බර හිතට ගන්න. මට දරුවෝ ඉන්නවා, මං දරුවෝ ඉන්න තාත්තා කෙනෙක්, මං දරුවෝ ඉන්න අම්මා කෙනෙක්. මේ දරුවන්ට යන කලදසාවක් තියෙන්න ඕන. මුන් විලිලැජ්ජාවක් නැතුව සමාජයට මුහුණ දෙන්න ඕන. එහෙම මුහුණ දෙන්න මගේ ගති පැවැත්මක් කවදාවත් මේ අයගේ ජීවිතවලට හානියක් වෙන්න එපා. එහෙම හිරියොතක් ඇති කරගන්න ඕන. එහෙමයි. තමන්ගේ සහෝදරයෝ මන් නිසා ලැජ්ජාවටපත් වෙන්න එපා. අනේ මගේ අම්මා මං නිසා ලැජ්ජාවටපත් වෙන්න එපා. අනේ මගේ මේ තාත්තා මං නිසා ලැජ්ජාවටපත් වෙන්න එපා. එහෙම හිතනවා නම් දැන් අපේ ස්වාමීන් වහන්සේලාගේ ඇතැන් තාත්තලා ඉන්න ලක්ෂණ, ඒ ස්වාමීන් වහන්සේ මහාන වෙන්නේ නැකන් එක දිගට මේ මත්පැන් පාවිච්චි කරලා බොහොම නරක ජීවිතයක් ගත කරපු. හැබැයි පැවිදි වෙන්න ආවට පස්සේ ඒ තාත්තලා ඒක නවත්තලා. එහෙමයි. නවත්තලා මේ ස්වාමීන් වහන්සේලා මම කිව්වා, ඒ ස්වාමීන් වහන්සේලාත් එක්ක තාත්තා කියනවලු මේ හාමුදුරනේ මම ඔක්කොම නැවැත්තුවා. එහෙමයි. මට කල්පනා වුණා ඔබ වහන්සේ ලැජ්ජාවක් නැතුව ගමටවත් එන්න එපේ. ඔබ වහන්සේ දැන් සිවුරු පොරවගෙන ඉන්නේ. ඔබ වහන්සේ ලැජ්ජාවක් නැතුව ගමටවත් එන්න එපේ. මම බීලා බේබද්දෙක් විදිහට ඉන්නකොට ඔබ වහන්සේ කොහොමද විලි ලැජ්ජාවක් නැතුව ගමටවත් එන්නේ? බලන්න සංවර වෙලා. එහෙමයි. එතකොට කෙනෙකුට හිරියොතක් ඇති කරගන්න පුළුවන්. එහෙමත්. ඉතින් මේකේ ඔය විදිහට විශාල විස්තරයක් තියෙනවා ලක්ෂණ. මේ විස්තරේ මං හිතනවා මේ කෙනෙකුට කියව ගත්තොත් එහෙම ගොඩාක් වටිනවා තමන්ගේ ජීවිතේ. මේ අමරා දේවිය තමන්ගේ ජීවිතේ ආරක්ෂා කරගත්තු හැටි. ඇය මෙහෙමත් කල්පනා කළා කියනවා. මම මේක කෙටි කරලා ඔබට කියන්නේ. ඇය කල්පනා කරා කියනවා ඇය මේ ලෝකයේ තුල රහස්‍ය තනක් දැක්කේ නැහැ කියනවා. හැංගිලා වැඩක් කරන්න. මොකද මේ ලෝකේ දෙවිවරු කියලා කොටසක් ඉන්නවා. ඒ අය මේක දකින්නවා කියලා ඇය හිතුවා කියනවා. දෙවිවරු නොදැක්කත් මගේ හිත මේක දන්නවා. මට මේකෙන් පසුතැවිලි වෙන්න වෙනවා කියලා ඇය දැක්ක කියනවා. මෙහෙම දැක තමන්ගේ ජීවිතය ආරක්ෂා කරගත්තා. දැක හිරියොතක් පැති කරගත්තා. ඒ නිසා අපිට මේ කාරණේ මුල් කරගෙන ඔබට කියන්න තියෙන මේ දහම් අවවාදේ තමයි හිරියොතක් පැති කරගන්න මේ ජීවිතේ. හිරි කියලා කියන්නේ ඔබව රකින්න බලයක්. ඔත්තප්ප කියලා කියන්නේ පාපයට බය කියලා කියන්නේ ඔබව රකින්න බලයක්. මේ වෙන සිදුවීම් දිහා බලනකොට ඒ සිදුවීම් නිකන්ම ප්‍රවෘත්තියක් විදිහට ගන්න එපා. ඒ මිනිස්සු තමන්ගේ ජීවිතේ විනාශයට පත් කරගත්ත විදිහ හොද්දට නුවණින් අරගෙන හිරියොතක් පැති කරගන්න. හිරියොතක් පැති කරගෙන තමන්ගේ ජීවිතේ රැකගන්න. මනුෂ්‍ය ජීවිතේ දුර්ලභයි. මොන නාඩගම කරමින් හරි අපිට ඉන්න තියෙන්නේ පොඩි කාලයයි. ඒ නිසා මේ පොඩි කාලය ඇතුලේ අපි හරියට ජීවත් වුණොත් එහෙම
මේ පුංචි කාලේ ඇතුලේ ලැබිච්ච ජීවිතේ මහා වටින ජීවිතයක් බවට පත් කරගන්නට දැන් සියලු පරිසරය තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙනවා. ඒ ධර්මයේ කතා කරන කල්යාණ මිත්‍රයෝ ඉන්නවා. ඒ ධර්මයේ තුල තමන්ගේ ජීවිතේ හික්මවා ගන්නට හැකියාවක් තියෙනවා. මේ මිනිස්සු විදිහට. ඉතින් මේ ටික ඔක්කොම පින්වතුනේ විශේෂයෙන් මේ තරුණ වයසේ ඉන්න පින්වත් දූ දරුවනි ඒ සියල්ලේ ලාභය ඔබ ලබන්න. නැත්නම් මේ සුදුසු කාලයක ෂණ සම්පත්තිය සහිත කාලයක මනුෂ්‍ය ජීවිතය ලැබිලා මේ මනුෂ්‍ය ජීවිතේ වනසා ගත්තොත් සාමාන්‍ය අවාසනාවක් නෙවෙයි ඒක මහා අවාසනාවක්. ඒ නිසා ඒ මහා අවාසනාවට පත් නොවි තමන්ගේ ජීවිත ආරක්ෂා කරගන්න සියලු දෙනාට වාසනාව ලැබෙත්වා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. ස්වයන්ස මට හිතෙන්නේ මේ සිදුවීම් වලට ගොදුරු වුණු අය මේ වගේම අත්දැකීම් තියෙන අය ඕනෑතරම් ඉන්නවා. එතන නිසා මං හිතන්නේ අපි හැමෝටම නිවැරදි වෙන්න පුළුවන්. ආයෙත් ඒ වරද සිදු වෙන්නේ නැති වෙන්න අපි කටයුතු කරන්න ඕනේ. අපේ හිතේ ඒ වගේ සිතුවිලි එන්න පුළුවන්. නමුත් අපි උත්සාහ කරන්න ඕනේ මේ දේවල් ධර්මයට කලපලා අපේ වෙන ඒ පීඩාව වෙන කරදරේ වෙන ප්‍රශ්නේ මොකක්ද කියන කාරණාව හොඳින්ම තේරුම්ගෙන කටයුතු කරන්න. වැරද්දක් වුණාට පස්සේ පසුතැවිලි වැඩක් නැහැ. මේ සිද්ධීම් වලට සම්බන්ධ වෙන අය අවුරුදු ගාණක් දුක් විඳිනවා. තමන්ගේ ජීවිත කාලෙම දුක් විඳිනවා දෙයක් වුණාට පස්සේ. එහෙම වෙන්න කලින් අපිට පුළුවන් අපේ ජීවිතේ වැරදි අඩුපාඩු හඳුනාගෙන ජීවිතේ හොඳ පැත්තට යන්න. පිනත් ස්වාමීන් වහන්සේ කියපු ඒ උතුම් ධම්මවවාදේ අපිට මට තියෙන බොහෝම වටිනවා. ජීවිතේ පුරාම අමතක නොකරම අපේ ජීවිතේ තියාගන්න. ඉතින් පිනත් ස්වාමීන් වහන්සේත් එක්ක අපිට සාකච්ඡා කරන්න තව වෙලාව තියෙනවා. ඔබට ආරාධනා කරන ප්‍රශ්න ඉදිරිපත් කරන්න හැමදාමත් වගේ ඔබට කරන්න තියෙන්නේ ශ්‍රද්ධා TV Facebook පිටුවට ගිහිල්ලා Facebook live එකට ඔබේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න. Facebook live එකට කමෙන්ට් එකක් විදිහට සටහන් කරන ප්‍රශ්න අපි සූදානම් වැඩසටහනට එකතු කරගනිමින් ඉතින් සාකච්ඡා කරන්න. ඉතින් මේ වෙනුවෙන් ඔබට අවස්ථාව තියෙනවා. ඉතින් අවස්ථාව ලබා ගන්නා තරුණ පිරිස් මේ මොහොතේ සිට සම්බන්ධ වෙන්න අවස්ථාව අපි ලබා දෙන්න සූදානම්. ඉතින් පින්වත් ස්වාමීන් වහන්සේ අපි ප්‍රශ්නයකට යොමු වෙනවා. ස්වාමීන් වහන්සේ අපිට ප්‍රශ්නයක් යොමු කළා අහනවා. තරුණ දරුවෙක් මේ විදිහට ස්වාමීන් වහන්සේ තමන්ගේ ප්‍රශ්නයක් විදිහට යොමු කරන්න ස්වාමීන් වහන්සේ දිව්‍ය ලෝකවලදී පින් කුසල් කිරීමේ අවස්ථාවක් තියෙනවද කියන කාරණාව තමයි ස්වාමීන් වහන්සේ ඔවුන් අහලා තියෙන්නේ. දෙව්ලොව ගැන කියනකොට මේ දෙව්ලොව කියන එකේ තේරුම් ගන්න ඕන අපි මෙහෙම. අපේ බුදුරජාණන් වහන්සේගේ උතුම් සම්බුදු ගුණ කියනකොට අපි නවාරාහදී බුදු ගුණ අතරේ අපි කියනවනේ අපගේ භාග්‍යතුන් වහන්සේ සත්තා දේව මනුස්සානං වෙනසේක. දෙවියන්ගේත් මිනිසුන්ගේත් ශාස්ත්‍රුන් වහන්සේ. එතකොට බුදුරජාණන් වහන්සේ ශාස්ත්‍රු උනේ මිනිසයන්ට විතරක් නෙමෙයි. දෙවිවරුන්ටත් ශාස්ත්‍රු උනේ බුදුරජාණන් වහන්සේ. ශාස්ත්‍රූ කියලා කිව්වේ මඟ පෙන්වන කෙනා. මාර්ගයේ පැහැදිලිව පෙන්වන කෙනාට කියනවා සත්තා ශාස්ත්‍රු. ඒතර බුදුරජාන් වහන්සේ මඟ පෙන්වුවේ නුවණැති මිනිසයන්ටත් නුවණැති දෙවියන්ටත්. දෙව්ලොව කියලා කියන්නේ ධර්මය අවබෝධ කර ගැනීම පිණිස ධර්මයේ හැසිරීම පිණිස පින් කුසල් සිද්ධ කර ගැනීම පිණිස මනුස්ස ලෝකයටත් වඩා ඉහළින් තියෙන තැනක්. මිනිසෙක් විදිහට උපන්නට පස්සේ මනුස්ස ලෝකයේ තුල ඒ මිනිසෙකුට තියෙන ආයුෂ වර්ණ සැප බල ප්‍රඥා කියන බහනේ අපිට ලැබෙන්නේ. ඒක මිනිසෙකුට සුදුසු විදිහට ලැබෙන්නේ. හැබැයි මනුෂ්‍යත්වයේ ඉක්මවා ගියපු දේවත්වයේ කෙනෙක් ලබනකොට එයාට දිව්‍යමය විදිහට තමයි ආයුෂ වර්ණ සැප බල ප්‍රඥා කියන ඔක්කොම ලැබෙන්නේ. එහෙමයි සනස්. එතකොට ඒ දෙවිලෝ උපදින දෙවිවරුන්ට ආයුෂයත් දීර්ඝයි. ඊළඟට වර්ණය ගත්තොත් වර්ණයත් දීර්ඝයි. වර්ණයත් වැඩි දිව්‍යමය වර්ණයක්නේ. ඊළඟට ගත්තොත් එහෙම ලක්ෂණ සැපය. ඒක ප්‍රධාන කාරණාව. ඒ කියන්නේ සැපය කියලා ගත්තාම දැන් මනුස්ස ලෝකේ ඉන්න මිනිස්සු විදිහට කාම ලෝකේ අපි දැන් ග්‍රහ ජීවිත ගත කරනකොට අපිට බණපදත් අහන්න ලැබෙනවා. බණපද අහන්න ලැබිලා අපිට හිතෙනවා ඇත්ත තමයි මේ ධර්මයේ හැසිරෙන්න ඕන, පින් කුසල් කරගන්න ඕන, ධර්ම මනසිකාරය යෙදෙන්න ඕන කියලා මෙහෙම හිතෙනවා. එහෙමයි. හිතුණාට බෑ. රස්සා කරන්න ඕන. කණ්ඩ බොන්න හොයා ගන්න ඕන. කොච්චර දේවල්ද නේ? එහෙමයි. කටයුතු ගොන්නක හිර වෙනවා. හැබැයි දෙවිවරුන්ට ඒ දෙවියන්ට හොඳට සිහිනුවන පිහිටියොත් එහෙම ඒ දෙවියෝ පිනක් භුක්ති විඳින අය. ඒ අයට මේ රස්සා කර කර මේ
ඊළඟ දවසේ කන්නේ මොනවද කියලා හොයන්න ඕනේ. ඒගොල්ලෝ රැස් කරගත්ත පින් බලෙන් ඒගොල්ලන්ට දිව්‍යමය සැප තියෙනවා. එහෙමයි සන්න. අර කාමයට අහු වෙලා හිර වෙලා ප්‍රමාද වුණොත් ඇරෙන්න ඒගොල්ලන්ට හොඳට විවේකේ තියෙනවා ධර්ම මානසිකාරයක යෙදෙන්න. දැන් ඔක හොඳට තේරෙනවනේ මේ මනුස්ස ලෝකේ ඉන්නකොට මගධේශ්වර සේනීය බිම්බිසාර රජුරු බුදුරජාණන් වහන්සේගේ බණපද අහලා සෝතාපන්න ශ්‍රාවකෙක් වුණානේ. සෝතාපන්න ශ්‍රාවකයා බවට පත් වෙලා මේ ජීවිතෙත් ඔන්න මිනිසෙක් විදිහට ධර්මයේ හැසිරෙමින් හිටියා. එදිද්දි උපන්නානේ මේ අජාත සත්තු නූපන් සතුරා. අජාත සත්තු කියලා කිව්වේ මේ නූපන් සතුරා කියන අදහස. අජාසත් කුමාරයා. එහෙමයි සන්න. අජාසත් කුමාරයා ඉපදිලා මේ පාප මිත්‍ර සේවනයේ නිසා පියාව ඝාතනය කරානේ. එතකොට මේ ජීවිතේ බිම්බිසාර රජුරවන්ට අන්තිම කාලේ ගොඩාක් විඳවන්න සිද්ධ වුණා. ඒ විඳවලා මේ ජීවිතේ මිය පරලෝ ගියා. මිය පරලෝ ගිහලා වැඩි කාලයක් නැහැ. බුදුරජාණන් වහන්සේ විහාරයේ වැඩ ඉන්නකොට මෙන්න මේ මුළු විහාරය මේ කාලෝක කරගෙන දෙවි කෙනෙක් ආවා. ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේට කියනවා මේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම ජන වසඹ කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ ජන වසඹ කිව්ව ගමන් අඳුනගත්ත කවුද? බිම්බිසාරයි. එතකොට කිව්වා ස්වාමීනි මම ඉහළ දිව්‍ය ලෝකයක උපන්නා. ඉපදිලා ස්වාමීනි දැන් මම මේ සකදාගාමි වීම පිණිස ධර්මයේ හැසිරෙනවා කිව්වා. දැන් ලක්ෂාන් මෙහි ඉන්නකොට අනේ අජාසත්ත මෙහෙම කරානේ ස්වාමීනි කියලා ඒ කතන්දර නේ මොකද? ඒ ඔක්කොම ඉවරයි. දැන් එහි ගිහිල්ලා සුවසේ ධර්මයේ හැසිරෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපිට ශ්‍රාවකයාට මේ භාවනාවක් විදිහට වඩන්න කියප එකක් දේවතානුස්සති. ඒ දේවතානුස්සති භාවනාව කියලා කියන්නේ මේ දිව්‍ය ලෝකේ හරි ෂෝක් දිව්‍ය ලෝකේ ගියා නම් හරි යගෙයි දිව්‍ය අප්සරාවි ඉන්නවා කියලා එහෙම සිහි කරන්නේ නෙමෙයි. එහෙමයි. දේවතානුස්සතිය කියලා කියන්නේ මෙහෙම හිතන්න කියනවා. තව්තිසාවේ දෙවිවරු ඉන්නවා. ඊළඟට යාම තුසිතාදී දිව්‍ය ලෝකවල දෙවිවරු ඉන්නවා. ඒ දෙවිවරු ඒ දෙව්ලොව ගියේ ශ්‍රද්ධා, සීල, ශ්‍රුත, ත්‍යාග, ප්‍රඥා කියන ගුණ වැඩි නිසා. එහෙමනම් මම ඒ දෙව්ලොවක උපදින්න නම් මගේ ළඟත් තියෙන්න ඕන ශ්‍රද්ධාවයි. මගේ ළඟත් තියෙන්න ඕනේ සිල්වත් බවයි. මගේ ළඟත් තියෙන්න ඕනේ දහම් දැනුමයි. මගේ ළඟත් තියෙන්න ඕනේ දම්පැන් පූජා කිරීමේ හැකියාවයි. මගේ ළඟත් තියෙන්න ඕනේ ප්‍රඥාවයි. ඉතින් මම මේවා දිනු කරන්න ඕන. මේවා දිනු කරගත්තොත් මේ දේවල් තවදුරටත් දිනු කරගන්න පුළුවන් සුදුසු ස්ථානයක් වෙන දෙව්ලොව මට ගිහින් උපදින්න පුළුවන් කියන කාරණේ එයා නිතර සිහි කරන්න කිව්වා. මේ නිතර සිහි කර කර ඒ ගුණ ධර්ම වඩන්න කියලා. මොකද මේ manuss ලෝකයට වඩා හොඳ පසුබිමක්. ඒ කියන්නේ මේ යුගයත් එක්ක ගනිද්දි මේ යුගයේ දැන් අපිට පේනවනේ ලක්ෂණ මාධ්‍යයෙන් දකින්න ලැබෙන දේවල් ඔය අපි පෙන්නුවේ. එහෙමයි සනස. ඉතින් මේ යන්නේ කොහටද කියලා තේරෙනවනේ. එහෙමයි. මේ බුද්ධ දේශනාවේ තියෙනවා චක්කවර්ති සීහනාද සූත්‍ර දේශනාව. ඒ දේශනාවේ සඳහන් වෙනවා මේ මිනිස්යාගේ ආයුෂය මේ අවුරුදු 100ට වඩා පිරිහුණාට පස්සේ අවුරුදු 100ට වඩා මිනිස්යාගේ ආයුෂය පිරිහුණාම මේ මිනිස්යාගේ సంతානය තුල හට ගන්නවා අධර්ම රාගය. එහෙමයි සනස. අවුරුදු 100ට වැඩි මිනිස්සු ගාව ඒක නැහැ. එහෙමයි. අධර්ම රාගය හටගන්නේ මිනිස්යාගේ ආයුෂ අවුරුදු 100ට වඩා යටට පිරිහුණාම. ඊළඟට මිනිස්යාගේ సంతානය තුල හටගන්න පටන් ගන්නවා කියනවා මේ මෘග සංඥා. ඒක හොඳට මතක තියාගන්න මේ කාරණේ. අධර්ම රාගය හට ගන්නවා ඊළඟට මෘග සංඥා හට ගන්නවා. දැන් ගත්තොත් එහෙම අපි ඉන්නේ එතන. අපේ ආයුෂ අවුරුදු 100ට වඩා අඩුයි. අපි යට තැනක ඉන්නේ. මේ ඉන්නකොට අධර්ම රාගය අපිට පේනවා. අටුවා පොත් වහන්සේගේ විස්තර වෙනවා ලක්ෂණ මේ අධර්ම රාගය කියන එක. සාමාන්‍යයෙන් රාගය හටගන්නේ ස්ත්‍රියට පුරුෂයා කෙරෙහි පුරුෂයාට ස්ත්‍රිය කෙරෙහි. අධර්ම රාගයේ ස්වභාවය මෙයයි කියනවා. ස්ත්‍රියට ස්ත්‍රිය කෙරෙහි රාගය හටගන්නේය. පුරුෂයාට පුරුෂයා කෙරෙහි රාගය හටගන්නේය. ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම තිරිසනුන් කෙරෙහි රාගය හටගන්නේය. දැන් නැද්ද? දැන් ලෝකෙ කොච්චර තියෙනවද? එහෙමයි. දැන් ලෝකේ රටවල් කීයක ඒවා සම්මත වෙලාද?
ස්ත්‍රීන් විවාහ වෙනවා. පුරුෂයෝ විවාහ වෙනවා. දැන් මේවා ලෝකේ සම්මත වෙලා. ලංකාවෙත් පහුගිය දවස්වල ලංකාවේ මට මතකයි මේ උගත්ය ප්‍රසිද්ධය කියාගන්න අයත් මේ නාටකම අපටත් ඕනේ කියලා එහෙමයි. මේ වෙනම එකක් පටන් ගන්න හැදුවා. එහෙමයි සන්නස්. ඒක මොකද්ද මේ වාසනාවකට දැනට යටපත් වෙලා තියෙනවා. නමුත් ඉස්සරහට ඕව නවත්තන්න බෑ. ඇයි මේ අධර්ම රාගයෙන් පිස්සු වැටෙනවා. ඉතින් මේක අඩු වෙන්නේ නැහැ ලක්ෂණ. එන්න වැඩි වෙනවා මේක. එතකොට මෙහි තියෙන පරිසරය එන්න නැති වෙලා යනවා. ඊළඟට මෘග සංඥා පොඩ්ඩ එහෙම වෙන්න බෑ. මරන්න ඕන, කපන්න ඕන, පෙති ගහන්න ඕන කියන අදහස එනවා. එහෙමයි සන්නස්. දැන් බලන්න අනියන් සම්බන්ධයක් වේවා මේ පෙමකින් බැඳිලා ඉඳලා අවසානයේ කාන්තාව කෑලි කපලා බෑග් එකක දානවා කියන්නේ. සමහරවිට ඒකත් අපි පහුගිය දවස්වල දැක්කා. ඒක තැනක සන්නස් ඒකත් මේ කියන්නත් ඇත්තටම සයන්ස් මේ කියන්නේ ඇත්තට කැමති නැහැ අපි. මොකද මේ අපි දැක්කනේ සර් පිහිපාරවල් 17ක්ද 37ක්ද වුණම කාල සයන්ස් ඒ කියන්නේ Tamanගේ සැමියා Tamanගේ බිරිඳව මරලා දානවා. මොනතරම් නේ සයන්ස්. එතකොට බලන්න මිනිස්සුගේ సంతානේ කොච්චර ම්ලේච්ඡ වෙනවද. එහෙමයි. එතකොට මේ දේවල් අපිට දැන් පේනවා බුදුරජාන් වහන්සේ වදාළ වචනය සත්‍යයක් වෙනවා. ඉතින් අපි මේවා දකිනකොට අපි නිතර සිහි කරනවා. අනේ සත්‍යවාදී වූ අපගේ භාග්‍යතුන් වහන්සේගේ වචනය. ඒ බුදුරජාණන් වහන්සේ කොච්චර දේවල් දැක්කද කියලා. නමුත් සෝචනීයයි. සෝචනීයයි මේ මනුස්ස ලෝකෙට වේගෙන යන දේ. එහෙමයි. මේකෙම පුරුක් සමාජ මාධ්‍ය ක්‍රමයේ තුල අපි දකිනවා මේකෙම පුරුක් දැන් අර මේ මෑතක උනේ අර අපි මේ වීඩියෝ එක නරඹපු සිදුවීම. එහෙමයි සර්. අර කාන්තාව මරලා මේ බෑග් එකක දාගෙන ආපු එක. එහෙමයි. දැන් ගොඩාක් මේ මාධ්‍ය තුල සමාජ මාධ්‍ය තුල ලක්ෂණ තියෙනවා. ඒක නිකන් විහිළුවකට අරගෙන. එහෙමයි. ඒක හාස්‍යයට අරන්. ඒකෙමුත් මේ තරුණ පාර්ශවයේ තරුණියෝ ඒකෙමුත් එක විහිළු දාගෙන විනෝද වෙනවා. ඉතින් කොච්චර මානසික මට්ටම් පිරිහිලාද? මම ඒකයි කිව්වේ ලේසි කෙනෙක් සංවේගයටපත් වෙන්නේවත් නැහැ. සංවේදී වෙනවා විතරයි නේ සයන්ස්. නිකන් මාර වචනේ අහනකොට සංවේදී වෙනවා. ඒකෙන් එහා කිසිම කල්පනාවක් කිසිම දුර කල්පනාවක් නැහැ. එච්චර කල්පනා කරන්න තරම් ශක්තියක් මානසික මට්ටමක් එහෙම එකක් නැහැ. නිකන් අපි මේ අර තාක්ෂණයේ දියුණු නිසා පුම්බගත්ත බොරු මාන්නයක් විතරමයි මේ මිනිස්සු විදිහට තියෙන්නේ. එහෙමයි. ගත්තොත් එහෙම මිනිස්සයා විදිහට මනුස්ස ගුණධර්මයක් අභ්‍යන්තරේ මුකුත් නැහැ. ඒ නිසා මේ අහන බණපද වලින් මේ මඟ පෙන්වීම වලින් තමන්ගේ ජීවිතයේ යම් යහපතක් හදාගන්න උත්සාහවත් වෙන්න මේ මනුස්ස ලෝකේ මේ විදිහේ පසුබිම එන්න වැඩි වෙනවා. ඒ නිසා ශ්‍රද්ධා, සීල, ශ්‍රුත, ත්‍යාග, ප්‍රඥා කියන මේ ගුණධර්ම අමාරුවෙන් අඬා හරි මේ ගුණධර්ම හදාගන්න. මේ ගුණධර්ම අපි හදාගත්තොත් විහෙසිලා අඬ මේ ගුණධර්ම හදාගත්තොත් මේ අවුරුදු 60 70 80 ඉවරනකොට අපි කොහොම මැරිලා යනවා. ඒ මෙරිලා ගිහිල්ලා අපිට සුවසේ ධර්මයේ හැසිරෙන්න පුළුවන් තැනක කල්යාණ මිත්‍රයෝ සත්පුරුෂයෝ ඉන්න තැනක අපිට උපදින්න ලැබේ. එහෙමයි සන්නස්. ඉතින් මේ කාරණාවන් වෙන කොහෙන්වත් ඔබට කියන්නේ නැහැ. ධර්මයේ තුල පමණයි පින්වන්ත කල්යාණ මිත්‍රයන් වහන්සේලා විතරයි අපිට මේ කාරණාවන් බොහොම අනුකම්පාවෙන් කරුණාවෙන් කියලා දෙන්නේ. ශ්‍රද්ධා රූපවාහිනී ලක්පිර කුවන්විදුලිය නිරන්තරයෙන්ම ඔබේ ජීවිතේ දහම කියා දෙන සත්පුරුෂ ඇසුරක් බවට පත් කරගන්න. ජීවිතේ වරදින්න අපි කවදාවත් ඔබට කියලා දෙන්නේ නැහැ කාරණාවන්. ඔබේ ජීවිතේ සාර්ථක කරගන්න මේ කරුණු කාරණාවන් කියලා දෙන්නේ මේ සත්පුරුෂ ඇසුර තුලින්. ඉතින් අපි යෝන් දහම් වැඩසටහන ආරම්භ කරන්නේ ඔබ වෙනුවෙන්මයි. අපි අද දවසෙත් සූදානම් තවත් සාකච්ඡා කරන්න. ඉතින් අපි සූදානම් වෙන්නේ කෙටි විරාමයකට යන්න. රැඳලා ඉන්න ශ්‍රද්ධා රූප වාහිනිය ලක්පිර ගුවන්විදුලිය සමගින්ම. විරාමෙන් අනතුරුව අපි නැවතත් එකතු වන්නේ ශ්‍රද්ධා ලක්විරු යෝන් දහම් වැඩසටහනත් එක්ක. ඉතින් අපි අද දවසේ යෝන් දහම් වැඩසටහනේ බොහොම වටිනා කාරණාවන් සාකච්ඡා කරමින් හිටියේ. කාලේනෝ අපිට බොහෝ දෙනා
අවධානය යොමු නොකරන පැතිකඩක් පිළිබඳව අපි සාකච්ඡා කරන්න ඔබට පණිවිඩයක් දෙන්න ඕනි කාරණාවන් පිළිබඳව මතක් කළා විරාමයට පෙර. ඉතින් ඔබටත් පුළුවන් ප්‍රශ්න ඉදිරිපත් කරන්න ශ්‍රද්ධා TV Facebook පිටුවට ගිහිල්ලා Facebook live එකට කමෙන්ට් එකක් විදිහට ඔබේ ප්‍රශ්නය සටහන් කරන්න. ඉතින් මේ ප්‍රශ්න වලට අපි සූදානම් පිළිතුරු ලබා දෙන්න. පිනත් ස්වාමීන් වහන්සේ අපි මතක් කරන්න ඕනේ අද දවසේ යෝන් දහම් වැඩසටහන ඔබ වෙත ගෙනෙන්න ලක්ෂ ගාණක් දැය දුවදරුවන්ට එහෙම නැත්නම් කොතන හිටියත් ලංකාවෙන් පිට හිටියත් ඔබේ ජීවිත සාර්ථක කරගන්න රැකවරණය ලබා දෙන්න මේ වැඩසටහන වෙනුවෙන් දායකත්වයෙන් ලබා දෙනවා ඉංග්‍රීසි අධ්‍යාපන කටයුතු ආධාරමින් සිටින පින්වත් MG මදුෂ මිහිරංග පුතුණන් ඇතුළු පවුලේ සියලුම දෙනා ප්‍රධාන වශයෙන් අනුරාධපුර අඹන්පොළ පදිංචිව සිට මීට වසරකට පෙර මේ පරිලෝක ගිය ඇග්නස් රාමනායක ආච්චිඅම්මාට පින් අනුමෝදන් කිරීමේ බලාපොරොත්තුව ඇතිවයි අද දවසේ දායකත්වයන් ලබා දෙන්නේ. ඔබටත් පුළුවන් ඉදිරි දවසක දායකත්වයන් ලබා දෙන්න මෙවන් වැඩසටහනක් වෙනුවෙන් ඒ ගැන විස්තර දැනගන්න කතා කරන්න මේ අංකයට 071 232 88 84 කතා කරලා ඔබට කාර්යාලයේ වෙලාවක ඒ ගැන වැඩි විස්තර ඔබට දැනගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් පින්වත් ස්වාමීන් වහන්සේ අවසරයි අපිට අද Facebook live එකෙන් ලැබුණු ප්‍රශ්න වලට අවධානය යොමු කරන්න. ඒ ප්‍රශ්න වලින් කිහිපයක් අපි තෝරගෙන කතා කරන්න. ඒ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙන්න. ඉතින් පින්වත් ස්වාමීන් වහන්සේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඒ අතරින් අපි ප්‍රශ්න තෝරගන්නවා. හසින් තමයි ප්‍රශ්න යොමු කරලා තියෙන්නේ පින්වත් ස්වාමීන් වහන්සේ. ශ්‍රද්ධාව වඩවා ගැනීමට අපි නුවණින් විමසන්නේ කොහොමද? නුවණින් විමසිය යුතු බව වැටහුණත් නුවණින් විමසීම යන උතුම් ගුණය මනසින් කෙසේ හසුරුවා ගත යුතුදයි අවබෝධයක් නැහැ. අවබෝධයෙන් මේ කටයුතු කරන්නේ කොහොමද කියන කාරණාව අනුකම්පාවෙන් පහදා දෙන්න කියලා සයන්ස් අපින් ඉල්ලීමක් කරන්නේ. ශ්‍රද්ධාව කියන එක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නිර්වචනය කළේ බුදුරජාණන් වහන්සේ වදාළේ සද්ධාති තථාගතස්ස බෝධින් තථාගත බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අදහා ගැනීම තමයි ශ්‍රද්ධාව. අවබෝධය අදහා ගන්නවා කියලා කියන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ යමක් වදාලා නම් ඒක එහෙම්මමයි කියලා පිළිගැනීමට පත්වීම. ඒක තමයි ශ්‍රද්ධාවේ ලක්ෂණය. ශ්‍රද්ධාවන්ත කෙනාගේ තියෙන හිතුවිලි රටාව ශ්‍රද්ධාවන්ත කෙනාගේ ජීවිතයේ ස්වභාවය බුදුරජාණන් වහන්සේ වදාළ කාරණේ සත්‍යයි කියලා පිළිගැනීම. සත්තා මේ භගවා භාග්‍යතුන් වහන්සේ තමයි මට මඟ පෙන්වන ශාස්ත්‍රූන් වහන්සේ. ශාවකෝ හමස්මි මම ශ්‍රාවකයා ජානාති භගවා භාග්‍යතුන් වහන්සේමයි දන්නේ අහන්න ජානාමි මම මේ ජීවිතය ගැන මුකුත් දන්න කෙනෙක් නෙමෙයි කියන තැන ඉන්නවනම් ඒක තමයි ශ්‍රද්ධාව. ශ්‍රද්ධාවන්ත කෙනා ශ්‍රද්ධාව වැඩෙන ආකාරයෙන් නුවණින් විමසනවා කියන්නේ මොකද්ද? යෝනිසෝ මනසිකාරය කියන එක මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල යෝනිසෝ මනසිකාරයේ යෙදෙනවා කියන කාරණේ අපි හොඳට ඇත්තටම වැදගත් ප්‍රශ්නයක්. ඒ කාරණේ පැහැදිලි කරගත යුතුයි. යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ තම තමන්ට හිතෙන විදිහට මේ ඉගෙනගත්ත ධර්ම කාරණා හිතන එක නෙමෙයි. ගොඩාක් දෙනෙක් වරද්ද ගන්න තැනක් ලක්ෂණ ඕක. මේ බණපද එකක් දෙකක් ඇහුවට පස්සේ ඒව මුල් කරගෙන තමන්ට හිතෙන විදිහට සිහි කිරීම මේ නුවණින් සැලකීමයි කියලා. නෑ නුවණින් සැලකීම කියලා කියන්නේ ඒක නෙමෙයි. එහෙමයි. බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුළ බුදුරජාණන් වහන්සේ යම් ධර්මයක් වදාළද ඒ වදාළ ධර්මයට අනුව හිතන එකට කියනවා යෝනිසෝ මනසිකාරය. සද්ධානෝ අරහතං ධම්මං නිබ්බාන පත්තිය. ඒ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් නිවනට ගෙන යන ධර්මයේ වදාලා. ඒ ධර්මය සවම්පත් යොමාගෙන සදහැසිතින් ඇසිය යුත්තේය. ඒ අසන ධර්මපද අපමත්තු විචක්කනෝ ප්‍රමාද නොවි නොපමාව විමසිය යුත්තේය. එසේ විමසනා කල්හි ලබෙහෙත පඤ්ඤං යෝනිසෝ මනසිකාරය ප්‍රඥාව ලැබෙන්නේය. එතකොට යෝනිසෝ මනසිකාර කරන්න බෑ කවදාවත් බුදු කෙනෙක්ගේ ධර්මයේ නැතුව. සත්පුරුෂයා නැතුව යෝනිසෝ මනසිකාර කරනවා කියලා කාරණාවක් නැහැ. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන්නේ දැන් ඒක ගුරු දේවයන් වහන්සේ හරීම ලස්සනට මේ පැහැදිලි කළා මේ අච්චරිය මනුස්සෝ පොතේ. ඒ අච්චරිය මනුස්සෝ ග්‍රන්ථයේ තියෙනවා දැන් ඒක අවස්ථාවක ආනන්ද ස්වාමීන් වහන්සේ විවේකීව ඉන්නකොට ලක්ෂණ හිතනවා ආනන්ද ස්වාමීන් වහන්සේගේ නුවණට වැටහෙන විදිහට හිතන්නේ. කල්පනා කරනවා මේ නිවන් මඟ ගත්තාම මේ නිවන් මගින් හරි අඩක්
මේ නිවන් මගින් භාගයක්ම තියෙන්නේ කල්යාණ මිත්‍රයා මත. කල්යාණ මිත්‍රයා එච්චර උපකාරයි කියලා මේ අපේ ආනන්ද ස්වාමීන් වහන්සේට හිතුවිල්ලක් උපන්න. එතකොට භාගයක් කල්යාණ මිත්‍රයා මත ඉතුරු භාගය තමන්ගේ නුවණින් සැලකීම මත කියන එකනේ ඔහුගේ අදහස. එහෙම හිතාගෙන ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට නම් හිතෙන්නේ මේ නිවන් මගින් හරි අඩක් තියෙන්නේ කල්යාණ මිත්‍රයා මත. බුදුරජාණන් වහන්සේ වදාලා මාහේවං ආනන්ද ආනන්දය ආයි වතාවක් ඔය වචනේ කියන්න එපා. මාහේවං ආනන්ද ආනන්දය අය ඔය වචනේ කියන්න එපා. සකල මේව හිඳන් ආනන්ද බ්‍රහ්මචර්යය. ආනන්දය මේ මුළු මහත් නිවන් මගම සම්පූර්ණයෙන් තියෙන්නේ කල්යාණ මිත්‍රයා මතය, සත්පුරුෂයා මතය. එතකොට මට හිතෙන්නේ මේ කල්යාණ මිත්‍රය කවුද කියන එක නිවැරදිව හඳුනා ගැනීමත් ගැටලුවක් නේද ස්වාමීන් වහන්සේ? කල්යාණ මිත්‍රයා සත්පුරුෂයා හරියට හඳුනා ගැනීම කියන කාර්යදී නම් ලක්ෂාන් ඒකට අපිට කියන්න තියෙන දේ තමයි පින. එහෙමයි. ඒකට වෙන වචනයක්, ඒකට වෙන අර්ථකථනයක් දෙන්න බෑ. ඒකට ඕනේ පින. ඇතැම් වූ මේ සත්පුරුෂයා කල්යාණ මිත්‍රයා හම්බ වෙලා ඒ බණපද අහහා ඉඳලා ඒකටම ගරහා අසත්පුරුෂයෝ පස්සේ ගියානේ. එහෙමයි සන්නස්. එතකොට අපිට තේරෙනවා පිනමයි ඕනේ. මේ පින් බලය කියන එක හරි අඩුයි මේ කාලේ. ඒ නිසා මේ අපි අපේ පින ගැන ආඩම්බර වෙන්න නෙමෙයි මම මේ කියන්නේ. එහෙමයි. අපි අපේ පින ගැන අපි සතුටු වෙවි වාසය කරන්න ඕන. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ පවා ප්‍රශංසා කරපිකන්නේ පුබ්බේච කත පුඤ්ඤතා පෙර කළ පින් තිබීම. එහෙමයි සන්නස්. එතකොට තමන්ගේ පෙර කළ පින් තියෙන බව තමන් දකින්න ඕන. තමන් දැකලා මේ සත්පුරුෂ ඇසුර තුළ ආරක්ෂා වෙච්චි පින්වන්ත පිරිස පින්වන්ත දරුවෝ නිතර හිත සතුට වෙන්න අනේ අපිට පින් තියෙනවා. මේ මම රහතෙක්ය කියලා බොරු බේගල් ඇදපාන මිනිස්සු පස්සේ මට යන්න හිතෙන්නේ. ඒ අයගේ වචනට මගේ හිත නැමෙන්නේ. මට පිනක් තියෙනවා. ඔයිට වඩා අපි කියන ධර්මයේ ගැඹුරුයි. මේ ගැඹුරු ධර්මයේ නැතුව මේක මුකුත් කරන්න බෑ කිය මේ මිනිස්යාව මේ තමන්ගේ පැත්තට වසඟ කරගන්නට මාන බලන අසත්පුරුෂයෝ අතරේ ඒ අසත්පුරුෂයන්ට අහු නොවි මට සත්පුරුෂ ඇසුරක ඉන්න ලැබුණා. මට පින තියෙනවා. ආන් එහෙම තමන්ගේ පින ගැන තමන් සන්තෝෂයටපත් වෙන්න. ඒ සතුට වෙලා මේ පින ආරක්ෂා කරගන්න. මේ පින නැසෙන්න දෙන්න එපා. මොකද සත්පුරුෂයා නැතුව අපිට අපේ යෝනිසෝ මනසිකාරකින් අපේ නුවණින් මොකුත් කරගන්නවා කියලා කතාවක් නෑ. සත්පුරුෂයා තමයි යෝනිසෝ මනසිකාර කරන හැටි කියලා දෙන්නේ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ භාග්‍යතුන් වහන්සේගෙන් අහනවානේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ ජීවිතේ පදනම කරගන්න ඕනේ මොකද්ද? පදනම කියලා කිව්වේ පිහිටලා ඉන්න ඕන දේ. මේ ජීවිතේ මූලිකම අපි කියන්නේ බේස් එක කරගන්න ඕනේ මොකද්ද? එහෙමයි සන්නස්. එහෙම ඇහුවා. භාග්‍යතුන් වහන්සේ වදාළේ මොකද්ද? මේ සද්ධා සාදු පතිට්ඨිතා මේ ජීවිතේ රැක ගන්නට නම් පදනම කරගන්න ඕනේ ශ්‍රද්ධාවයි. පදනම කරගත යුත්තේ ශ්‍රද්ධාව. බුදුරජාණන් වහන්සේගේ වචනය, බුදුරජාණන් වහන්සේගේ අවබෝධය, ඒ අවබෝධය පදනම කරගෙන ඒ අවබෝධයට අනුව කෙනෙක් කල්පනා කරනවා නම් එය යෝනිසෝ මනසිකාරයයි. ආන් එහෙම මේ කාරණේ තෝරගන්න. එහෙමයි සන්නස්. අපිට ඔබට අවස්ථාව ලබා දෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ප්‍රශ්න ඉදිරිපත් කරන්න තවත් වෙලාව තියෙනවා. ඔබට කරන්න තියෙන්නේ ශ්‍රද්ධා TV Facebook පිටුවට ගිහිල්ලා Facebook live එකට කමෙන්ට් එකක් විදිහට ඔබේ ප්‍රශ්නය සටහන් කරන්න. ඒ ප්‍රශ්න අපි සූදානම් පින්නත් ස්වාමීන් වහන්සේට යොමු කරලා ඔබට පිළිතුරක් ලබා දෙන්න. ඉතින් පින්නත් ස්වාමීන් වහන්සේ ප්‍රශ්නයක් අපිට යොමු කරලා තියෙනවා මේ විදිහට. කාලිංග තමයි ප්‍රශ්නය යොමු කරන්නේ. පින්නත් ස්වාමීන් වහන්සේ අහන්නේ යම් කෙනෙකුගෙන් පරිගන්නා සිතින් සියදිවි හානි කරගත් අයෙක්ට Tamanගේ සිතුවිල්ල සම්පූර්ණ කිරීමට නැවත උපතක් ලබාගත හැකිද? මේ සංසාරයේ කර්ම විෂය, ඒ කියන්නේ කර්ම විපාක, තමන්ගේ ජීවිතේ කර්ම විපාක හඹාගෙන යන ක්‍රමේ ලක්ෂණ අපිට එහෙම මේ කියන්න පුළුවන් කමක් නැහැ. ඒ කියන්නේ කර්ම විෂය අචින්තනීය විෂයක්. අචින්තනීය කියලා කිව්වේ හිතන්න බැරි එකක්. එහෙමයි. ওই කර්ම විෂය කියන එක ගෝචර වුණේ ශාස්ත්‍රුන් වහන්සේට විතරයි. බුදුරජාණන් වහන්සේ තමයි කර්ම විෂය අවබෝධ කරගෙන ඒ කාලේ ওই කර්ම වලින් බැඳිලා විඳවන ජීවිත ගැන වදාළේ. හැබැයි ඕකෙදී අපිට මෙන්න මෙහෙම කාරණාවක් කියන්න පුළුවන්.
කවදාවත් මේ සංසාර ගමනේ යනකොට ඒක මේ බොහොම වැදගත් කාරණාවක් මම මේ කියන්නේ. හොඳට මේක හිතට ගන්න. විශේෂයෙන් තරුණ පාර්ශවයේ යෞවනියෝ තරුණ තරුණියෝ මේ සමාජය තුළ අසාධාරණයට විරුද්ධව නැගී හිටිනවා, සාධාරණය වෙනුවෙන් කැප වෙනවා කියලා එහෙම හැඟීම් තියෙන අය. හරියට යොවුන් පාර්ශවයේ නිකන් අවුස්සල ගන්න පුළුවන්. මේක අසාධාරණයි. අපි මේකට එරෙහිව නැගී හිටිමු කියලා අවුස්සල ගන්න පුළුවන්. සාධාරණය අසාධාරණ වෙනුවෙන් හරි ඉක්මනට යෞවනයේ ඇවිස්සෙනවනේ ලක්ෂා. එහෙමයි සනස. ඔබට දෙන අවවාදය තමයි කවදාවත් මේ සංසාර ගමනේ ඒක හොයන්න එපා. සාධාරණ අසාධාරණ කියන එක නොසෙවිය යුත්තක්. හෙවිය යුත්තේ කුසලයත් අකුසලයත්. කොව්වද කුසල් කෝවද අකුසල් කියලා හොයන්න. කෝවද පින් මොන වගේ දේවල්ද පව් ඒක හොයන්න. ඇසුරු කළ යුත්තේ කොයි වගේ අයද? ඇසුරෙන් බැහැර කළ යුත්තේ කොයි වගේ අයද? ඒක හොයන්න. මොන වගේ දෙයක් ජීවිතේ පුරුදු කරොත්ද සැප ලැබෙන්නේ? මොන වගේ දෙයක් ජීවිතේ පුරුදු කරොත්ද මෙරෝ පරලෝ දෙකේම දුකටපත් වෙන්නේ? ඒක හොයන්න. කවදාවත් මේ සාධාරණ අසාධාරණ හොයන්න එපා. ඒක හොයාගෙන ගියාම ප්‍රශ්න ගොඩාක් දිග්ගැහෙනවා. දැන් ওই ලක්ෂාන් කිව්වා වගේ සිද්ධියක් වුණා ලක්ෂාන්. ඈත අතීතේ. මම කිව්වේ අසාධාරණ ටික පටලැවුනොත් එහෙම මේක කොච්චර දුරදිග යනවද කියලා කියන එක තේරෙන්නේ නැහැ මම මේ කියන්නේ. එහෙමයි. මීට ගොඩාක් ඈත අතීතේ මේ ධනවත් යාළුවෝ තුන්දෙනෙක් ඒ තුන්දෙනා කල්පනා කළා පොඩ්ඩක් විනෝද වෙන්න ඕනේ කියලා. මත්ද්‍රව්‍ය ටිකකුත් අරගෙන මත්පැන් බෝතල් ටිකක් අරගෙන ඊට පස්සේ මේ තව විනෝද වැඩි කරගන්න කියලා ගණිකාවක් ගත්තා. වෙසඟනක්. මේ වෛශ්‍යාවත් එකතු කරගෙන මහ ඝන කැලයක් ඇතුළට ගියා. ගිහිල්ලා හොඳට බීලා අර ස්ත්‍රියත් එක්ක හිතේ හැටියට සතුටු වුණා. එතකොට ඒ ස්ත්‍රිය වෙසඟනක්නේ. එහෙමයි සනස. ඇය මේ පුරුෂයන්ව තමන්ට උපරිමයෙන් තෘප්තිමත් කළා. තමන්ට උපරිමයෙන් සතුටු කළා. එතකොට මේ බීපු මිනිස්සු තුන්දෙනා මේ තරුණයෝ තුන්දෙනා කල්පනා කළා මේ කාන්තාව දැන් තනිපන් කරමින් ඉන්නේ එක ගෑණියයි කවුරුත් දන්නේ නැහැ. මේ කාන්තාවගේ ගාණ වැඩි ටික. ඉතින් මේගොල්ලෝ කල්පනා කරා මොකටද අපි මේ ගෑණිට සල්ලි ගෙවන්නේ? ඕන් ඔහි කැලේම මරලා දාමු. මරලා කැලේම හංගලයන් කවුරු හොයන්නද කියලා හිතුවා. සමහරවිට එහෙම බලයකුත් තියෙන්නේ නැති. අමාත්‍ය පුත්‍රයවත් වෙන්න බැරි නෑනේ. එතකොට බලයකුත් තිබුණා. මැරුවා මෙයාව. මරලා හැංගුවා. හැබැයි මරණ වෙලාවේ අර ස්ත්‍රිය බැඳගත්තා. ඇය කල්පනා කළා මට අසාධාරණේ වුණා. මම මේ අසාධාරණේ ಜಾතිත් අතහරින්නේ නැහැ. අන්න එයා බැඳගත්තා. ඒ බැඳ ගැනිල්ල එයාටයි විපත උනේ. එහෙමයි සනස. අර තුන්දෙනා අසාධාරණකම කරපු තුන්දෙනානේ. ඒ තුන්දෙනා සංසාර ගමනේ ඒකට විඳෙව්වා. එහෙමයි. විඳවල ලක්ෂාන් මේගොල්ලන්ට මට මතක විදිහට එක බුද්ධ ශාසනයකදී බුදු කෙනෙක්ගේ බණ අහන්න ලැබෙනවා. ඒ බණ ඇහුවට පස්සේ මේගොල්ලෝ කුසල් අකුසල් හොඳ නරක ඉගෙන ගත්තා. ඊට පස්සේ ඒගොල්ලෝ තමන්ගේ ජීවිතේ දහම් මඟකට යොමු කරගත්තා. එහෙමයි. අවසානයේ අපේ ගෞතම රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙනකොට මේ පුරුෂයෝ තුන්දෙනාගෙන් එක්කෙනෙක් උපදිනවා බාහිය දාරුචීරිය. අනිත් එක්කෙනා උපදිනවා මේ සුප්ප බුද්ධ කුෂ්ඨ රෝගියා. එහෙමයි සනස. අනිත් එක්කෙනා උපදිනවා පුක්කුසාති. මේ බාහිය දාරුචීරිය කියන්නේ අපි දන්නවා මහරහතන් වහන්සේ නමක්. උන්වහන්සේ අරහත්ත්වේ පසක් කළා. පුක්කුසාති කියලා කියන්නේ අනාගාමී උපාසකෙක්. අනාගාමී ඵලයේ සාක්ෂාත් කළ අනාගාමී උපාසකෙක් කියන්නේ ඒ වෙනකොට භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් මේ පැවිදි වෙන්න තීරණය කරලා තිබුණේ. එහෙමයි. අනාගාමී උපාසකෙක්. ඊළඟට මේ සුප්පබුද්ධ කුෂ්ඨ රෝගියා කියලා කියන්නේ සෝතාපන්න ශ්‍රාවකෙක්. දැන් මේ තුන් දෙනා මේ විදිහට මාර්ගඵල අවබෝධ කරනකොට අර එදා මේ වෛශ්‍යාවක් විදිහට මැරෙන මොහොතේ වෛර බැඳගත්ත කෙනා ඉන්නවනේ සාධාරණේ හොයාගෙන. එහෙමයි සනස. එයා ඉපදිලා ඉන්නවා යක්ෂණියක් වෙලා. එහෙමයි. එයා ಜಾතිත් පලිගන්නනේ ආවේ. එයා පලිගන්න තීරණය කළා. පලිගන්න තීරණය කරලා පිස්සු හැදුණු මේ ගව දෙනකට මේ
යක්ෂණී ආවේශ වෙනවා. ආවේශ වෙලා මේ තමන්ගේ හතුරන්ව හඹාගෙන ඇවිල්ලා එන්න. එන්නේ එක රහතන් වහන්සේ නමකට. ඒ රහතන් වහන්සේ ඝාතනය කළා. එතකොට ඒ ඝාතනය කළේ අර හරක නෙමෙයි. යක්ෂණී. එතකොට රහතන් වහන්සේ නමක් ඝාතනය කියලා කියන්නේ ආනන්තරී පාප කර්මය. එහෙමයි සන්නස. දැන් මේ වෙනකොටත් දුක්ඛිත වූ නරකේ ඉපදිලා විඳවන වෙති. එහෙමයි. ඊළඟට ඝාතනය වුණේ අනාගාමී කෙනෙක්. ඊළඟට ඝාතනය වුණේ සෝතාපන්න කෙනෙක්. මේ තුන් දෙනාවම ඝාතනය කළේ මේ යක්ෂණී. එහෙමයි. ගව දෙනෙකුට ආවේශ වෙනවා, ආවේශ වෙලා එනගෙන යනවා. බලන්න එයා සාධාරණේ හොයාගෙන ඇවිල්ලා අසාධාරණයට පරිගන්න ඇවිල්ලා අවසානයේ සංසාර ගමනේ තව පටලැවිලා. අර අසාධාරණකම කරපු තුන් දෙනා සංසාරයෙන් නිදහස් වෙන වැඩ පිළිවෙලට ගියා. ඒ නිසා මේ සසර ගමනේ යනකොට ඕවා නම් හොයන්න එපා. එහෙමයි සන්නස. හෙවිය යුත්තේ කුසල් මොනවද? අකුසල් මොනවද? පින මොකද්ද? පව මොකද්ද? යහපත මොකද්ද? අයහපත මොකද්ද? මේක හොයන්න. තමන්ගේ ජීවිත කාලය ඇතුලේ තමන්ට පුළුවන් විදිහට මේ ලෝකයට සාධාරණේ දෙන්න. එහෙමයි සන්නස. ඉතින් ඔබේ ජීවිතයේ යහපත වෙනුවෙන් අපේ යෝන්දහම් වැඩසටහනන් එද්දී හිතේ තියෙන ප්‍රශ්නයක් හිතේ තද කරගෙන ඒක තවදුරටත් ප්‍රශ්නයක් බවට උඩදවන්න කලින් අපිට කතා කරන්න ඔබට පුළුවන්. ඉතින් කතා කරනවා කියන්නේ Facebook live එකේ ප්‍රශ්නයක් විතර ඔබේ ප්‍රශ්න යොමු කරන්න පුළුවන්. ඉතින් ඔබට අවස්ථාව තියෙනවා දැන්ම ශ්‍රද්ධා TV Facebook වීඩියෝට යන්න ගිහිල්ලා ප්‍රශ්නයක් විදිහට ඔබේ කමෙන්ට් එක සටහන් කරන්න. ඉතින් අපි සූදානම් මේ ප්‍රශ්න තෝරගෙන පිනත් ස්වාමීන් වහන්සේට යොමු කරන්න. ස්වාමීන් වහන්සේ ප්‍රශ්න ගොඩක් තව තියෙනවා. ඒ අතරින් මම ප්‍රශ්නයක් තෝරගන්නවා මේ විදිහට පිනත් ස්වාමීන් වහන්සේ. පිනත් සයින්ස්සේ ප්‍රශ්න අපිට යොමු කරලා තියෙන්නේ ප්‍රසන්න කියලා කෙනෙක්. අහනවා ස්වාමීන් වහන්සේ පැවිදි භික්ෂුන් වහන්සේලාට මුදල් රන් ආදිය අකැපව මම අසා තිබෙනවා. නමුත් බොහෝ ස්වාමීන් වහන්සේලා දේශනාවකට දානයකට වැඩමකට පස්සේ මුදල් දෙල්ලා සිටිනවා. ස්වාමීන් වහන්සේ මුදල් පූජා කිරීමෙන් අපට අකුසලයක් රැස් වෙනවද කියලා අපෙන් අහන්නේ. භික්ෂුන් වහන්සේලා සම්බන්ධයෙන් භාග්‍යතුන් වහන්සේ ශික්ෂාපද පැනවීමේදී මූලික ශික්ෂාපදයක් විදිහට මූලික ශික්ෂාවක් විදිහට මේ පනවලා තියෙන එකක් මිල මුදල් පරිහරණය සම්බන්ධයෙන් මූලික ශික්ෂාවක් තියෙනවා. එතකොට ඇත්තටම භික්ෂුවක් සාමණේර අවදියේ හෝ වේවා උපසම්පදාවෙන් පස්සේ හෝ වේවා. ඒ කියන්නේ සාමණේරය අවදියේදීම භික්ෂුවට තියෙනවා ශික්ෂාපද මිල මුදල් පරිහරණයෙන් වෙන් වෙනවා කියලා. ඉතින් මේ වගේ කාරණාවලදී මම හිතනවා තමන් උපාසිකාවන් විදිහට ඔබ පුරුදු වෙන්න හැමතිස්සෙම. දැන් භික්ෂුන් වහන්සේලාට ඇත්තටම තමන්ගේ විහාරස්ථානවල වේවා තමන් වැඩ වාසය කරන තැන්වල කටයුතු සිද්ධ කරගන්න මිල මුදල් අවශ්‍යතාවය සිද්ධ වෙනවා. ඉතින් ඒවත් එක්කනේ දැන් මේ කාලේ ප්‍රායෝගිකව අපි තේරුම් ගන්න එපයි. එහෙමයි සන්නස. මිල මුදල් අවශ්‍යතාවය එනවා. ඉතින් මේ මුල මුදල් අවශ්‍යතාවයක් එනකොට හැමතිස්සෙම අර අපිට පුළුවන් ඒක අර විහාරස්ථානයට සම්බන්ධ වෙලා ඒ විහාරස්ථානයේ යම් මේ දියුණු උදෙසා කරන ආධාරයක් විදිහට එහෙමයි. ඒක සිද්ධ කරන්න පුළුවන්. අපි හිතමු යන් ස්වාමීන් වහන්සේ නමක් ඒ වගේ මුදල් අවශ්‍යතාවයක් කිව්වොත් ඒක අර ස්වාමීන් වහන්සේගේ අතට මෙහෙම දික් කරලා දෙන්න යන්න එපා. එහෙමයි. ඉතින් ගොඩාක්ම හොඳදී ඒ ස්වාමීන් වහන්සේ සම්මුඛයට ගිහිල්ලා ඒ ස්වාමීන් වහන්සේට මේ බොහොම ගරු සත්කාරයෙන් කතා බහ කරලා ස්වාමීනි අපි දිනුව වෙනුවෙන් මෙහිම මුදලක් පරිත්‍යාග කරන්න කැමති. ඒ මුදල අපි පරිත්‍යාග කරනවා කියලා අර කැපකාර කෙනෙක් මුල් කරගෙන තමන්ගේ කටයුත්ත කරන වඩාත් සුදුසුයි. ඒ වගේ අවස්ථාවක අර දැන් අපි අපේ ජීවිතය තුළ ඇති කරගන්න හොඳ නැති එකක් ලක්ෂණ අර මේ අපහැදීම කියන එක. එහෙමයි සන්නස. වැරදි හොයන අදහස තමයි ඒක අනවශ්‍ය එකක්. දැන් අපි ගත්තත් එහෙම ස්වාමීන් වහන්සේලා ඉන්න පුළුවන්. යම් ස්වභාවයන්ගෙන් යුක්තනේ. අපි සංඝගුණ දැනගත්තට පස්සේ අපි දන්නවනේ ශ්‍රාවක සංඝරුවන කොයි විදිහට විය යුතුයිද සහ ශ්‍රාවක සංඝරුවන කියලා කියන්නේ කෙබඳු උත්තමයෝද කියලා. එහෙමයි. ඇත්තටම සංඝරුවන කියලා අපි වර්තමානයේ ඉන්න භික්ෂුන් සිහි කළ යුතු නෑනේ. එහෙමයි සන්නස. සංඝරුවන කියලා අපි හැමෝම සිහි කරන්නේ. ඒ කියන්නේ පැවිදි වෙච්ච අපි පවා සංඝරුවන කියලා සිහි කරන්නේ. සාරිපුත්ත මොග්ගල්ලාන ආදී ඒ උතුම් රහතන් වහන්සේලා. එහෙමයි සන්නස. ඉතින් ඒ උත්තමයෝනේ සංඝ ගුණයෙන් බැබලි වැඩ හිටියේ. අද දැන් මේ වෙනකොට ඉන්නේ ඒ සංඝරුවන පසුපස යන පශ්චිම සංඝ පිරිස. එහෙමයි. ඉතින් අපේ වර්තමානික සංඝරුවනත් මහන්සි ගන්නවා. සීල සමාධි ප්‍රඥා වඩනවා.
රාග ද්වේෂ මෝහ දුරු කරන්න මහන්සි ගන්නවා. ඉතින් සුපටිපන්න වූ ප්‍රතිපදාව ඉන්නවා. නමුත් අපි සිහි කරන්නේ සංගරුවන විදිහට ඒ උතුම් රහතන් වහන්සේලාව. ඒ රහතන් වහන්සේලා සිහි කරගෙන ඒ රහතන් වහන්සේලාගේ සුන්දර දිවි පැවැත්ම සිහි කරගෙන ඒ සංඝයාගේ පහසු උදෙසා වේවා කියලා අර වගේ භික්ෂුන් වහන්සේලාගේ ආරණ්‍යයක එක්කෝ අසපුවක එහෙම නැත්නම් විහාරස්ථානයක දියුණු උදෙසා සංඝයාගේ පහසු උදෙසා ඔබ මුදල් ආධාර කරන්න හුරු වෙන්න. අර ඒක භික්ෂුවකගේ අතකින් අතකට පරිත්‍යාග කරන්නේ නැතුව. දැන් අපි හිතමු එහෙම අවස්ථාවක් ලැබුණා කියලා දානයකදී හෝ වේවා භික්ෂුවගේ අතකට මුදල් දෙන්න. එහෙමයි සර්. ඒ අවස්ථාව ඔබ මග අරින්න. ඒක මග අරිනවා කියලා කියන්නේ මුදල් නොදී ඉන්නවා කියන එක නෙවෙයි මම කියන්නේ. එහෙමයි. ඒ වෙලාව ඒ මොහොත අතින් අතට දෙන්න වෙන මොහොත මග ඇරලා ඔබට පුළුවන් මේ විහාරස්ථානයට ගිහිල්ලා ඒ භික්ෂුන් වහන්සේලා ඉන්න තැනට ගිහිල්ලා එතන දියුණු උදෙසා ආධාරයක් සිද්ධ කරලා ඉන්න. එහෙමයි සන්නස. එතන ඔය විදිහේ කාරණාවනුත් ඔබේ ජීවිතයට යහපතක් එකතු වෙන විදිහට පව් රැස් වෙන නොවන විදිහට කටයුතු කරන්න කියන කාරණාවත් අපි මතක් කරනවා. තවත් ප්‍රශ්න අපිට තියෙනවා. රශ්මි තාරුකා තමයි ප්‍රශ්න යොමු කරලා තියෙන පින් ස්වාමීන් වහන්සේ කෙනෙක්ට අභූත චෝදනා ලැබෙනවා යයි සිතලා අපි මේ ප්‍රශ්න ගැන හිතන්න කියලා කියනවා. නමුත් ඒ කෙනායි සම්බන්ධයෙන් මුකුත් නොකිය ඉවසන්නේ ඉන්නවා. ඒ ලැබෙන චෝදනා බොරුයි කියලා ඔප්පු කරන්න යන්නේ නැහැ. ඒ විට කවදා හෝ ඒවා ඉබේම බොරු කියලා ඔප්පු වෙන දවසක් එනවද? අභූත චෝදනා ලැබෙනකොට බොරුයි කියා ඔප්පු කළ යුතුද? නැත්නම් කිසිවක් නොකියා සිටිය යුතුද? අභූත චෝදනා එම මේකට බොහෝම ලස්සන කාරණාවක් මම ඔබට සිහි කරන්නම්. ඒක තියෙන්නේ වේපචිත්ති සූත්‍රයේ. වේපචිත්ති සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ වදාළේ මෙහෙම සිද්ධියක් වුණා. දැන් ඔන්න ඒකෙමුත් අපිට තේරෙනවා භාග්‍යතුන් වහන්සේ දෙව් මිනිසුන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් හිටියානේ. බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකෙක්නේ අපේ දෙදෙව්ලොවට අධිපති සක්දෙවිඳු. සක්දෙවිඳු සම්බන්ධයෙන් තමයි මේ සිදුවීම උනේ. සුරාසුර යුද්ධයක් ඇති වුණා. ඔය සුරාසුර යුද්ධ වෙලාවේ අසුරයන්ගේ රජුරෝ තමයි ලක්ෂාන් වේපචිත්ති. සුරාසුර යුද්ධයෙන් මේ අසුරයෝ පෙරදුනා. පෙරදුනාට පස්සේ අර වේපචිත්ති කියන අසුරයාව දෙවිවරු අල්ලගෙන ආවා මේ දෙව්පුරයට. දෙව්පුරයේ සුධර්මා කියලා තියෙනවා දිව්‍ය සභාවක්. ඕකට අල්ලන් ආවා. දැන් දෙව්පුරයට අල්ලන් ආවා කියන්නේ මේ තව්තිසානේ. තව්තිසාවේ අගරජුරෝ තමයි සක්දෙවිඳු. දැන් වේපචිත්ති කියන්නේ ඒ වුණාට රජෙක්නේ. අසුරයන්ගේ රජා. වේපචිත්තිව අල්ලගෙන ඇවිල්ලා දැන් වේපචිත්ති ඉන්නව පැසකින්. ওই වෙලාවේ සක්දෙවිඳු ඇවිල්ලා සක්දෙවිඳුගේ ආසනේ වාඩි වුණා. වාඩි වුණාම දැන් වේපචිත්ති පේන තැනක හිටියේ. වේපචිත්ති ඊටාම පරුස වචනෙන් බැනගෙන ගියා කියනවා. වේපචිත්ති බයිනවා සක්දෙවිඳුට වගේ වගක් නෑ. සක්දෙවිඳු ඉන්නවා. එතකොට දැන් මේ එතන හිටපු දෙවිවරුන්ට ටිකක් හිත අමනාප වෙන්නේ නැති දැන්. ඒ තමන්ගේ රජුරුන්ට බයිනවනේ මේ රජවාසල ඇතුලේ. ඔය අතරේ හොඳටම මේ හිත මේවා වුණා මේ මාතලී කියන සක්දෙවිඳුගේ ළඟම ඉන්න දේව පුත්‍රයාට. රියදුරානේ. සක්දෙවිඳුගේ රියදුරා සක්දෙවිඳු සමීපෙම ඉන්න කෙනා. මාතලී අහනවා මේ දේවේන්ද්‍රය මේ පුද්ගලයා මෙහෙම කෑ ගහද්දිත් ඔබ ඇයි ඔහොම කටවහගෙන ඉන්නේ? ඔබ බයද? එහෙම නැත්නම් ඔබට වචන කතා කරන්න බැයිද කියලා ඇහුවා මේකට ප්‍රතිවිරුද්ධව. සයන්ස් අවසරයි මට තියෙන මේ කාලෙත් ඔයගේ ප්‍රශ්නයක් ආවම මානයි ඕන තරම් ඉන්න ඕනේ සයන්ස්. ඕකමයි අහන්නේ. එහෙමයි. වැඩිපුර ඉන්නේ ඕක අහන අය නේද? ඇයි ඔහේ බයද කියලා අහනවා. ඔහේගේ බැරිකමද කියලා අහනෝනේ. ඒ විදිහට ඇහුවා. ඇහුවාම සක්දෙවිඳු කියනවා මේ මාතලේ මගේ බැරිකම නෙමෙයි. මම බයත් නෑ. හැබැයි මෝඩෙක් ඇවිස්සලා කෑ ගැහුවා කියලා මං වගේ නුවණ තියෙන කෙනෙක් මොකටද ඒකේ පටලැවෙන්නේ? අපි හිතමු නොදරුවෙක් අසූචි ගාගෙන ඇඟේ එනවා. ඒ අසූචි ගාගෙන නොදරුවෙක් ආවා කියලා අපි යන්න ඕනද අසූචි තවර ගන්න? පිස්සෙක් ඇඳුම් ගලවගෙන මේ පාරක් මැද නැටුවා කියලා අපිත් රෙදි ගලව ගන්න ඕනද? අන්න ඒක තේරුම් ගන්න ඕනේ. එතකොට මාතලී කියනවා මේ දේවේන්ද්‍රය ඔබ ඔහොම කිව්වට ඔය ඉවසීමේ මං දෝෂයක් දකිනවා.
ඒ ඉවසීමේ මම දකින දෝෂෙ මොකද්ද? ඔහොම ඉවසන්න ගියාම මෝඩයා හිතනවා මට බයයි මේ ඉවසන්නේ. මේ පුද්ගලයා මට බයයි. එහෙම හිතනවා. ඇත්තනේ ওই කාරණේ ලක්ෂණ ඔහොම තියෙනවා. අත උනත් නිකන් එහෙම කියවගෙන આવොත් කට පියාගෙන ඉන්නවා නම් හිතන්නේ ඒ බයට ඉන්නවා කියලා. එතකොට සක්දිවිඳු ලස්සන කතාවක් කිව්වා. සක්දිවිඳු කියනවා මාතලේ යම් කෙනෙක් මට බයේ ඉවසනවා කියලා හිතුවත් මට කමක් නැහැ. එහෙම නොහිතුවත් මට කමක් නැහැ. සදත්තා පරමාත්තා ගොඩාක්ම වටින්නේ තමන්ගේ ජීවිතේ ගුණධර්ම තුල පිහිටුවා ගැනීමයි. කාන්තය බිහියෝන විජ්ජති ඉවසීමට වැඩි තරම් වූ දෙයක් මේ ලෝකේ නැත්තේ. අන්න ශ්‍රාවකයෝ. ඒ නිසා අපිට මේ අභූත චෝදනා ඔප්පු කරන්න පුළුවන් වෙන්නත් පුළුවන්, බැරි වෙන්නත් පුළුවන්. වඩාම වටින්නේ අපි මේ එක එක ඒ වගේ පටලැවෙන්නේ නැතුව ඉන්න එක. සක්දිවිඳුත් එහෙම කරා නම් අපි කවුද නේසන්න? බුදුරජාණන් වහන්සේ වදාරනවා. එහෙමයි. බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි දෙව්ලොව සක්දිවිඳුත් එහෙම කරා නම් බුද්ධ ශාසනයේ මහාන වෙච්ච ඔබ ඉවසන්න ඕන කිව්වා. වික්ෂුන්ට කරපු අවවාද එහෙමයි. ඒ නිසා ඉතින් ඒක හොඳට හිතට ගන්න නේ. ඒක හිතට අරගෙන මේ අපිට සමහරවිට මේ සමාජයේ අපිට පැන නගින අරුබුද අපිට ඒවා අපි නිවැරදි අපිට ඒ චෝදනා කරපු අය තමයි වැරදි කියලා ඔප්පු කරන්න පුළුවන් වෙන්නත් පුළුවන්. බැරි වෙන්නත් පුළුවන්. ඒක අදාළ දෙයක් නෙමෙයි. ඒක ගැන හිතන්න එපා. අතහැරලා දාලා අර වචනේ මතක තියාගන්න. පාලියෙම මතක තියාගන්න. සදත්තා පරමාත්තා ගොඩාක්ම වටින්නේ තමන්ගේ ජීවිතේ ගුණධර්ම තුල තියාගෙන ඉන්න එක. ආන් ඒක හොඳට මතක තියාගෙන ඉවසන්න. එහෙමයි සන්නස. අපිට ප්‍රශ්නයක් යොමු කරනවා පින්නත් ස්වාමීන් වහන්සේ හංසමාලි අහනවා පින්නත් ස්වාමීන් වහන්සේ ගිහි අපිට බ්‍රහ්මචාරී සීලය සමාදන් වීමට තිබෙන විශේෂ සිල්පද ඇතනම් පහදා දෙන්න කරුණාවෙන් කියලා පින්නත් ස්වාමීන් වහන්සේ අපිට නිලීමක් කරන්නේ. නෑ බ්‍රහ්මචාරී සීලය ඉතින් මම හිතනවා ඒ කියන්නේ අපි උපෝසත සිල් ගන්නකොට අපි බ්‍රහ්මචාරී සීලය සමාදන් වෙනවනේ. එහෙමයි සන්නස. ඉතින් බ්‍රහ්මචාරී සීලය සමාදන් වෙච්ච කෙනාට ඒ සීලය තුල තියෙන්නේ ලිංගික කටයුතු වලින් ඈත් වීම සහ මෛථුන ධර්මයෙන් ඈත් වී වාසය කිරීමට ඒකට ආධ්‍යාත්මික බලය ගන්න මෙහෙම. ඒ කියන්නේ ඒක එහෙමනේ භාග්‍යතුන් හසි වදාලේ. ජීවිත කාලේ පුරාවටම රහතන් වහන්සේලා උතුම් බඹසරක් ආරක්ෂා කරගෙන වාසය කළා. එහෙමයි. උන්වහන්සේලා සියලු ලිංගික කටයුතු වලින් වෙන් වෙලා වාසය කළා. මේ ලිංගික මේ කටයුතු වලට හිත පෙළඹෙන ඇවිස්සිලි එකකටවත් ඇවිස්සෙන්නේ නැතුව උන්වහන්සේලා වාසය කළා. එහෙමයි. ඉතින් මම මේ ශ්‍රාවක සංගරුවන අනුගමනය කරමින් උන්වහන්සේලාට උපහාර පූජා ලෙස මම බඹසර ආරක්ෂා කරනවා කියන හිත අරගෙන ඒ හිතින් තමයි අපිට බඹසර රකින්න තියෙන්නේ. එහෙමයි සන්නස. එතකොට අටසිල් එක්ක වුණත් සයන්ස් පන්සිල් එක්ක වුණත් ඒ සිල්පදේ සමාදන් වෙන්න පුළුවන් නේ සයන්ස්. කෙනෙකුට මේ දැන් ඒකට පසුබිම සහිත කෙනෙකුට පංචශීලය එක්ක ඒ කියන්නේ ඒකට කියනවා මේ බ්‍රහ්මචාරී පංචශීලය කියලා. එහෙමයි සයන්ස්. එතකොට බ්‍රහ්මචාරී සීලයත් එක්ක පන්සිල් සමාදන් වෙලා ආරක්ෂා කරන්න පුළුවන්. ඉතින් මේකෙදි අර තේරුම් ගන්න මෙහෙම. ඒ කියන්නේ මේක මම කියන්නේ අර ප්‍රායෝගිකත්වයේ පිණිස මේක තේරුම් ගන්න මෙහෙම දැන් බුදුරජාන් වහන්සේ නිත්‍ය සීලයේ විදිහට අපිට පනවලා තියෙනවා උතුම් පංචශීලය ගිහි ශ්‍රාවකයාට. එහෙමයි සයන්ස්. ඒ සීලේ හික්මෙමින් අදි සීලවල තමන්ට පහසු විදිහට හික්මෙන්න තමන් උත්සාහවත් වෙන්න ඕන. නැත්තම් අවසාන වෙන්නේ අර තරව අරගන්න ගිහිල්ලා දැඩිව අරගන්න ගිහිල්ලා මේක ඉක්මනට කරගන්න ඕන මං මේ මට මේ නිකම් පන්සිල් විතරක් මට මදි මං මේක මේ තුන්වෙනි සිල්පදේ තව ටිකක් තදට සමාදන් වෙලා මං එහෙම ඉන්න ඕන කියලා දැන් සමහරට ඔන්න විවාහ වෙලා පති පත්නීන් විදිහට ඉන්නවා. එහෙමයි. මේ එක්ක ස්ත්‍රියට හිතනවා මම බඹසර වාසය කරන්න ඕනේ කියලා. දැන් පුරුෂයා කැමති නැහැ. එහෙමයි. පුරුෂයා අකමැති. පුරුෂයා අකමැති විදි බෑ මම බඹසර සමාදන් වෙනවා කියලා ඔන්න සමාදන් වෙනවා. අවසානයේ මේ ටික දවසක් යනකොට මහා පෞල් ප්‍රශ්න. එහෙමයි සර්. දික්කසාදෙන් අන්තිමට නතර වෙන්නේ. අන්තිමට දික්කසාදෙන් නතර වෙන තැනට ගිහිල්ලා පෞල් ප්‍රශ්න ඉතින් බාහිරින් බලාගෙන ඉන්න අයත් එතකොට කල්පනා කරනවා මේ සීලයක් නිසා මේගොල්ලෝ කරගත්ත දෙයක් කියලා. එහෙමයි. ඒ වලින්නේ මේ බරගේ පහවුරුන්ට. ඔව්. මේ අනුවන විදිහට කල්පනා කිරීම. එහෙමයි සර්. දැන් භාග්‍යතුන් වහන්සේ පැහැදිලිව දේශනා කරලා තියෙනවා ගිහියාට නිත්‍ය සීලී විදිහට මේ පංචශීලය ආරක්ෂා කරන්න කියලා. එහෙමයි. ඒ
ධර්ම මාර්ගයේ දියුණුව පිණිස ගිහි කෙනාට ඒක ප්‍රමාණවත් නිසා. හැබැයි බුදුරජාණන් වහන්සේ අධිශීලයේ හික්මෙන් එපා කියලා වදාරලා නැහැ. අධිශීලයේ උතුම්. හැබැයි ඒක Tamanට පසුබිම තියෙනවා නම් Taman තෝරා බේරාගෙන කළ යුතු දෙයක්. එහෙමයි සන්නස. ඉතින් ඔබටත් පුළුවන් යෝන් දහම් වැඩසටහන් ප්‍රශ්න යොමු කරන්න ශ්‍රද්ධා රූපවාහිනී නරඹන වගේම ලක්පිර ගුවන්විදුලිය ඔස්සේ අපි අහන ඔබට ප්‍රශ්න ඉදිරිපත් කරන ආකාරය දන්නවනේ. කරන්න තියෙන්නේ ශ්‍රද්ධා TV Facebook පිටුවට ගිහිල්ලා Facebook live එකට කමෙන්ට් එකක් විදිහට ඔබේ ප්‍රශ්න සටහන් කරන්න. තියෙන ප්‍රශ්න සූදානම් අපි තෝරගෙන ඔබට පිළිතුරු ලබා දෙන්න. අපිට තව වැඩි වෙලාවක් නැහැ. ඉතින් පින්නස් ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්න අපිට යොමු කරලා තියෙන්නේ නිරෝෂා ශාමලී කියලා කෙනෙක් මගේ පියා පින් කරපු කෙනෙක් හදිස්සියේ ප්‍රයාණතුරකින් තාත නැති වුණා කියන සයන්නාස. එතකොට සිහි නැති වී ඉන්න විටදී පියාව මම මහසෑයට පූජා කළා. නැද පිරිසක් දේවාලවල පූජා කළා. ඒවා වලින් පියාට පියාගේ සංසාරික ජීවිතයට බලපෑමක් වෙනවද කියලා යහන්නේ ස්වාමීන් වහන්සේ. අපි පිනක් රැස් කරලා ඒ පින අනුමෝදන් කරනකොට තෙරුවන් සරණ ගියපු කෙනෙක්. විශේෂයෙන් තෙරුවන් සරණ ගියපු කෙනෙකුට අපි පින්පෙත් අනුමෝදන් කරනකොට මේ අපි යම් පිනක් සිද්ධ කරලා ඒක යාගේ ජීවිතේ රක්ෂාවරණය පිණිස ආරක්ෂාව පිණිස ඒකාන්තයෙන් ඒක බලපානවා, ඒක උපකාරී වෙනවා. ඊළඟට ඒ වගේ අවස්ථාවක තෙරුවන් සරණ ගියපු තමන්ගේ තාත්තව සෑ රජාන් වහන්සේ නමකට බාර කරනවා කියන එක ඒ තාත්තගේ ජීවිතේට බොහෝම බලපානවා. ඒ කියන්නේ තමන්ගේ ඒ තාත්තගේ ජීවිතේට යහපත පිණිස. ඉතින් තෙරුවන් සරණ ගියපු තාත්තා කෙනෙක් නම් මේ අර අනිත් ඥාතීන් දේවාලවල ගිහිල්ලා කියරපු ඒවා ගැන තැකීමක් ඇති කරගන්න එපා. ඒව අදාළ වෙන්නේ නැහැ. මොකද ඒක ඥාතීන් ඉතින් ඒ අයගේ නොදැනුවත්කමට කරපු දෙන්නේ. අපි වඩාත්ම මේ වගේ කාරණාවලදී තේරුම් ගන්න ඕන අපේ ජීවිතේට අපි සරණක් හදාගෙන තියෙන එක. අපේ ජීවිතේට අපි හදාගන්න සරණ තමයි වඩාත්ම ප්‍රබල. ඉතින් බාහිරින් දරුවෝ වේවා, බාහිරින් හිතවතුන් වේවා අපිට අතුරු ආන්තරාවක් වෙච්ච වෙලාවක සෑයකට බෝධියකට බාර කරන එක ඒවා වෙනම දේවල්. නමුත් අපි අපේ ජීවිතේ රැකවරණය කියන එක ගැන අපි පෞද්ගලිකව හිතලා අපේ ජීවිතේට ශක්තියක් අපි හදාන්න තියෙන්න ඕනේ. මොකක්ද ඒ ශක්තිය? ඒ ශක්තිය තමයි බුද්ධ ශාසනයක් තුළ ඇති කරගන්න ගුණධර්ම බලය. මහා නාම කියන ශාක්‍ය දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා ස්වාමීනි මට මෙහෙම කල්පනාවක් ආවා. තථාගතයන් වහන්සේව බැහැදකලා භික්ෂු සංඝයා බැහැදකලා මට බහින්න තියෙන්නේ ස්වාමීනි කලබල වලින් පිරිච්ච නගරෙට. ඒ නගරයට බැස්සට පස්සේ ඒ නගරය තුල අතුරු ආන්තරාවක් වෙන්න ඕන තරම් දේවල් ස්වාමීනි තියෙනවා. දැන් අද නගරයකට බලන්න ගියාම අද නගරයක වාහන වේගින් යනවා. ඒ වේගයෙන් යන වාහනයක හැප්පිලා අතුරු ආන්තරාවක් වෙන්න පුළුවන්. මේ මිනිස්සු කලබලෙන් හැසිරෙන්නේ මිනිසුන්ගේ කලබලය නිසා ඒ මිනිසුන්ගේ අතපසුවීමකින් මොකක් හරි එකක් වැටිලා ඒ මොනවා හරි එකකින් අපිට අනතුරක් වෙන්න පුළුවන්. අනතුරු බහුලයි. මේ අනතුරු බහුල ජීවිතේ හදිසියේ මේ අනතුරක් ජීවිතේට වුණොත් ස්වාමීනි බුද්ධ රත්නේ ධර්ම රත්නේ සංඝ රත්නේ සිහි කරගන්න කලින් මගේ ජීවිතේ අවසන් වෙන්න පුළුවන්. එහෙම වුණොත් මගේ සුගතියට මගේ ජීවිතයට මක් වෙයිද? බුදුරජාණන් වහන්සේ වදාළ මහා නාම මා බහයි මහා නාම. මහා නාම ඔබ බය වෙන්න එපා. මහා නාම ඔබ බය වෙන්න එපා. ඔබ දීඝ රත්තං සද්ධා පරිභාවිතං චිත්තං හෝති. දීර්ඝ කාලයක් ශ්‍රද්ධාවන්තව ශ්‍රද්ධාව තුල හිත වැඩූ කෙනෙක්. දීර්ඝ කාලයක් සීලවන්තව සීලය තුල හිත වැඩූ කෙනෙක්. දීර්ඝ කාලයක් මේ ශ්‍රද්ධාවෙන් ධර්මපද අහමින් ධර්මයේ විමසමින් දහම් දැනුම තුල හිත වැඩූ කෙනෙක්. දීර්ඝ කාලයක් අත්හැරීම පුරුදු කර කර දානය තුල හිත වැඩූ කෙනෙක්. දීර්ඝ කාලයක් ජීවිතය ගැන නුවණින් විමසා ප්‍රඥාව තුල හිත වැඩූ කෙනෙක්. මහා නාම ඔබේ ජීවිතයට අනතුරක් වෙන්නේ නැහැ ඔබ කොයි විදිහට මැරුණත්. අන්න ඒක නේද රැකවරණය. ඒ නිසා මේ ජීවිත කාලේ අපි අවිනිශ්චිතයි අපේ ජීවිතේ කොයි මොහොතේ අවසන් වෙයිද දන්නේ. එහෙම ජීවිතයක් ඇතුලේ ඕන් ඔය ආධ්‍යාත්ම ශක්තිය අපි අපේ ජීවිතේ පෞද්ගලිකව හදාගන්න ඕන ගුණධර්ම වලින්. ඒකට වෑයම් කරන්න. එහෙමයි සන්නස. තවත් අපිට ප්‍රශ්නයක් ඉදිරිපත් කරනවා සන්නස
කුමාරි කියලා කෙනෙක් තමයි ප්‍රශ්න යොමු කළා තියෙන්නේ. ආනෝ පින්නත් ස්වාමීන් වහන්සේ යම්කිසි සිදුවීමක් නිසා නිතර නිතර හිත රිදෙන විට ඒ යටපත් කරගන්න කොතෙක් උත්සාහ කළත් නැවතත් ඒම ඉස්මතු වීම වළක්වා ගන්නේ කොහොමද කියලා තමයි අපෙන් අහලා තියෙන්නේ ස්වාමීන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ ගැන අපි සිහි කරන්න ඕන. අපිට මේ අපේ හිතවලට හිත පෑරෙන දේවල්, හිතින් විඳව හූල්ලන්න වෙන දේවල්, මේවා අපේ හිතත් එක්ක ඈඳෙන්නේ කෙලෙස් නිසා. අපේ හිතට මේ වචනයක් කිව්වට පස්සේ ඒක අතහැර ගන්න බැරුව ඒක ආයේ දෝංකාර දිදී අනේ මට මෙහෙම කිව්වනේ කියලා ආදරය කරන කෙනෙක් මොකක් හරි තද වචනයක් කිව්වොත් එහෙම අනේ මට එයා එහෙම කිව්වනේ කියලා අපි මේ කෙඳීරි ගගා සිහි කරනවා. වෙන කෙනෙක් කිව්වනම් කමක් නැහැ. කෙලෙස් නිසානේ. එහෙමයි සන්නස්සේ. ඊළඟට තරහකාරයෙක් මොන හරි වචනයක් කිව්වොත් එහෙම පුපුර ඒකත් එක්ක බැඳෙනවා. එහෙමයි. කෙලෙස් නිසා. එතකොට කෙලෙස් සහිත අපි මේ අපේ ජීවිතේ සංසිඳීම පිණිස, සැප පිණිස, සුවය පිණිස අපි සිහි කරන්න ඕන. කෙලෙස් නැති උත්තමයාව. ඒ තමයි භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ. අපි බුද්ධං සරණං ගච්ඡාමි කියලා සරණ ගියපු ශාස්ත්‍රූන් වහන්සේ. මේ බුදුරජාණන් වහන්සේ සිහි කරන්න. බුද්ධානුස්සතිය කියලා කියන්නේ ශ්‍රාවකයාගේ ජීවිතේ හා බැඳුණු භාවනාව. බුද්ධානුස්සතිය කියලා කියන්නේ ශ්‍රාවකයාගේ ජීවිතේ ශ්‍රාවකයෙක් නම් ඔහුගේ ජීවිතයට බැඳී තිබෙන භාවනාව බුද්ධානුස්සතියයි. තමුන්ගේ ශාස්ත්‍රූන් වහන්සේ සිහි කිරීම. නිතර හිතන්න. අනේ මම නම් මේ කෙලෙස් වලින් පීඩා විඳිනවා. මං මේ රාගයෙන්ුත් පීඩා විඳිනවා, ද්වේෂයෙන්ුත් පීඩා විඳිනවා, ඊර්ෂ්‍යාවෙන්ුත් පීඩා විඳිනවා. මට හැම දෙයක්ම පීඩාකාරී වෙලා තියෙන්නේ මේ කෙලෙස් නිසා. හැබැයි මගේ සම්බුදුරජාණන් වහන්සේගේ හිතේ කෙලෙස් නැහැ. ඒ බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙස් නැසුවා. ඒ කාන්තෙන් රහතන් වහන්සේ නමක්. මං මේ බුදුරජාණන් වහන්සේ සරණ ගියා කියලා හිතන්න. ඒ බුදුරජාණන් වහන්සේ කෙලෙස් දුරු කළේ කිසිම ගුරුවරයෙක්ගෙන් අහලා නෙමෙයි. තමන් වහන්සේගේ නුවණින්ම රාග ద్వේෂ මෝහ දුරු කරන ප්‍රතිපදාව අඳුනගෙන රාග ద్వේෂ මෝහ දුරු කළා සම්මා සම්බුද්ධයි සිහි කරන්න. ඒ බුදුරජාණන් වහන්සේ රාග ద్వේෂ මෝහ නැති උතුම් හිතක් ඇතුව ඒ අවබෝධයෙන් යුක්තවම ජීවිතය ගත කළා. කොච්චර සැනසෙල්ලේ උන්වහන්සේ ජීවිතය ගත කරන්න ඇද්ද? විද්‍යාචරණ සම්පන්නයි. රාග ద్వේෂ මෝහ පීඩා නැති සුන්දර නිවනට බුදුරජාණන් වහන්සේ වැඩම කළා. සුගතයි. මේ කෙලෙස් වලින් පීඩා විඳින ලෝකයෙන් බුදුරජාණන් වහන්සේ සදාහටම නිදහස් වුණා. ලෝකවිදු. මේ කෙලෙස් වලින් පීඩා විඳින ලෝක සත්වයාට ඒ ලෝක සත්වයාගේ දමනය පිණිස දහම් දෙසුවේ බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ නිසා කී දෙනෙක් නම් මේ කෙලෙස් රෝග සුව කරගෙන සුවපත් වුණාද? අනුත්තර පුරුෂ ධම්මසාරති. මිනිස්සු වෙන අපිට විතරක් නෙමෙයි දෙවියන්ටත් මේ ජීවිතයේ සැපේ පිණිස මඟ පෙන්වන්නේ මගේ බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ සත්තා දේව මනුස්සානං දෙව් මිනිසුන්ගේ ශාස්ත්‍රූන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ අවබෝධ කරපු ධර්මය අනේ අපිටත් තේරෙන විදිහට උන්වහන්සේ වදාළනේ. ඒ කාන්තෙන් බුද්ධ මේ සියලු ගුණ දරාගෙන වැඩ හිටිය මගේ බුදුරජාණන් වහන්සේ කාන්තෙන් භාග්‍යවන්තයි. ආන් එහෙම බුදුගුණ සිහි කරන්න. තමන්ගේ ජීවිතයට පීඩා එනකොට පීඩාව හිත ඉන්න එපා. ඒ පීඩාව පැසක තිබේවා. ඔබ බුදුගුණ සිහි කරන්න. ඒකට ඔබට ගොඩාක් උපකාරී වෙන. ඒකට ඔබට ගොඩාක් මේ බුදුගුණ සිහි කිරීම පිණිස ඔබට ඔබේ ජීවිතයට මහා පහසුවක් ඇති කරවන. ප්‍රීතියෙන් බුදුගුණ සිහි කරන්න උදව් කරන පොතක් අච්චරිය මනුස්සෝ ග්‍රන්ථය. ඒ පොත අරගෙන නිරන්තරයෙන් ඒ පොත කියවන්න. හිතට පීඩාවක් එනවා නම් පොත ළඟ තියෙනවා නම් ඔබට කරන්න තියෙන්නේ මම මගේ ජීවිතේ මේ එක එක කෝන්තර එක එක ප්‍රශ්න එක එක පීඩා හිත ඉඳලා මට ඇති වැඩක් නැහැ. මං මගේ බුදුරජාණන් වහන්සේ ගැන හිතන්න ඕන. මං මගේ බුදුරජාණන් වහන්සේ ගැන සිහි කරන්න ඕන කියලා අර පොත පෙරලගෙන හොඳට මේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතය ගැන ඉගෙන ගන්නනේ. ශ්‍රාවකයෝ විදිහට අපි ශාස්ත්‍රූන් වහන්සේව සිහි කරනවා ඇරෙන්නේ. අපි වෙන කාව සිහි කරන්නේ? එහෙමයි සන්නස. සන්නස පොඩි ප්‍රශ්නයක් කෙටි පිළිතුරක් බලාපොරොත්තු වෙන අහනවා සන්නස. ඒ තමයි සන්නස ප්‍රශ්නයක් යමුල් තියෙන අපේ ප්‍රසන්නතාවය ප්‍රශ්න යොමු කරන්නේ. අහන්නේ පින්නත් ස්වාමීන් වහන්සේ මේ තමන්ගේ හිතින්
ධර්මයේ මෙනෙහි කිරීම සහ භාවනා කිරීම මේ ආදී කුසල කර්මයන්ද එහෙම නැත්නම් සෑය බෝධිය ඒ ආදී වශයෙන් සෑය බෝධීන් වහන්සේ ඉදි කිරීම මේ ආදී පින්කම්ද වඩාත් අපිට නිවන් මාර්ගට උපකාරී වෙන්නේ කියලා තමයි සොයන්නස් අපෙන් අහලා තියෙන්නේ. අපේ නිවන් මඟ ගත්තාම ඒ නිවන් මඟට උපකාරී වෙනවා ලක්ෂණ ඔය දෙකම. එහෙමයි. අපේ නිවන් මඟට අපේ මේ ධර්ම මාර්ගයේ දියුණු කරගන්න ගියාම අපිට බාධක පැත්ත ගැන අපි හිතුවොත් එහෙමයි. ඒ කියන්නේ මේ නිවන පිණිස තියෙන බාධක පැත්ත අපි හිතුවොත් නොපෙනෙන ලෝකෙමුත් බාධා තියෙනවා. පේන ලෝකෙමුත් බාධා තියෙනවා. බාහිරෙමුත් බාධා තියෙනවා. තමන්ගේ අභ්‍යන්තරෙමුත් බාධා තියෙනවා. ගුණධර්මයක් දියුණු කරගන්න ගියාම පේන ලෝකෙන්, නොපෙනෙන ලෝකෙන්, බාහිරින්, අභ්‍යන්තරයෙන් මේ හැමතැනින්ම බාධා තියෙනවා. මේ සියලු බාධා මඩින්න තියෙන්නේ තමන් ආමිස වශයෙන් සහ ප්‍රතිපත්තිමය වශයෙන් රැස් කරන ලද පින් කුසල් වලින්. ඒ නිසා මේ අපිට අහවල් එක බැහැර කරලා අහවල් එක පුරුදු කරන්න කියලා එකක් කියන්න බෑ. සෑරජන් වහන්සේ බෝධිය ශාස්ත්‍රූන් වහන්සේ හා සමාන කොට උපස්ථාන කර කර තමන්ගේ ජීවිතේට ඒ පිනත් රැස් කරගන්න ඕන. ඊළඟට තමන්ගේ ජීවිතේ තමන්ට ලැබෙන හැම මොහොතකම හැම නිමේෂයකම ධර්මයට කැප කරලා හිත රැක ගන්න ඕන, කය රැක ගන්න ඕන, වචනේ රැක ගන්න ඕන. එහෙම රැකගෙන තමනුත් ධර්මයේ යෙදෙන්න ඕන. තමනුත් පළඟ බැඳලා භාවනා කරන්න මහන්සි ගන්න ඕන. තමනුත් මේ දහම් පත ඉගෙනගෙන ධර්මඥානෙ දියුණු කරන්න මහන්සි ගන්න ඕන. ඒකත් කරන්න ඕන. ඒ වගේමයි අර ආමිස වශයෙන් සම්බුද්ධ පූජාව පවත්වන එක, සෑය බෝධිය වන්දනා කරන එක, සෑය බෝධියට අපෝපස්ථාන කරන එක. දැන් සමහර කෙනෙක් මේ ධර්මය හරි සත්පුරුෂ ඇසුරක් නැතුව උඩඟු විදිහට ධර්මයේ ගත්ත අය මේ බුද්ධ පූජාව බැහැර කරනවානේ, බුදුරජාණන් වහන්සේට පහන් දැල්ලන්න ඕනේ නැහැ කියනවානේ. ඒ හිම මහා මේ මාන්නක්කාර හැඟීමක් ඇති කරගෙන එතනින්ම තමන්ගේ මාර්ගේ වහගන්නවානේ. එතනින්ම තමන්ගේ මාර්ගේ වහගන්නවා. නිකන් මේ ජීවිතේ ඔය අවුරුදු 60 70 ආයුෂ තියෙනකන් ඔය කට කීව විඳි. එතනින් ඉවරයි ඔක්කොම. එතනින් ඔක්කොම ඉවරයි. ඉතින් තමන්ගේ යහපත තමන් හදාගන්න නම් ලක්ෂණ එයා අර ඔක්කොම බාධා. අපි ඒක ඔය පින් කුසල් කරද්දී අපි හිතන්න ඕනේ ඒ පැත්ත. ඒ කියන්නේ අපිට ජීවිතේට බාධා එන්නේ අපේ අභ්‍යන්තරින් ඉන්න කෙලෙස් වලින් විතරක් නෙමෙයි. මේ ධර්ම මාර්ගය දිනු කරන්න යනකොට බාහිරත් බාධා තියෙනවා. බාහිරින් ප්‍රබල බාධා තියෙනවා. ඒ ප්‍රබල බාධා මනින්න සමහරට අපි ඇතුලින් කුසල් සිහි කරට බෑ. අපිට සෑයේ ආරක්ෂාව ඕන. බෝධි ආරක්ෂාව ඕන. ධාතුන් වහන්සේලාගේ ආරක්ෂාව ඕන. නිරන්තරයෙන් බුදු පහන පත්තු කරන එකේ ආරක්ෂාව ඕන. බුදුරජාන් වහන්සේට උදේ හවහ මේ වන්දනමාන කරන ආරක්ෂාව අපිට ඕන. ඒවත් එක්ක තමයි මේ වැඩපිළිවෙල තියෙන්නේ. ඒ නිසා මේ ඒ ගැන කියන්න තියෙන්නේ තමන්ට ලද මොහොතේ නොපමාව හැම ආකාරයෙන්ම සිත කය වචනින් පින් කුසල් එකතු කරගන්න. එහෙමයි සන්නස්ස. එහෙමනම් පින්වත් ස්වාමීන් වහන්සේ අද දවසේ අපිට වැඩසටහන නිමා කරන්න කාලය ලැබෙනවා. ඉතින් සවිනාස් අපි මේ විශේෂයෙන්ම පින් අනුමෝදන් කරන අද දවසේ මේ අපිට වෙනස් මොහුනුවරක වෙනස් පසුතලයක අද දවසේ වැඩසටහන ඉදිරිපත් කරන්න මේ කටයුත්තේදී අපිට මේ අපේ සහෝදර කණ්ඩායම උපුල් සහෝදරය ඇතුළු අපේ සහෝදර කණ්ඩායම ගොඩක් උපකාර කරනවා. ඉතින් ඔවුන්වත් අපි සිහිපත් කරගෙන පුණ්‍ය අනුමෝදනා කරමු සවිනාස් අවසාන වශයෙන්. දැන් අද දවසේ මේ යොවුන් දහම් වැඩසටහනින් ජීවිතයට යහපත පිණිස හේතු වෙන බොහෝ කරුණු කාරණා අපි සාකච්ඡා කළා, ඉගෙන ගත්තා. අපේ ජීවිතය ගැන ධර්මයේ තුලින් දකින්නට බොහෝ උපදෙස් අපි අද ඉගෙන ගත්තා. මේ සියලු කාරණා කතා බහ කරමින් ධර්ම දේශනාමය වශයෙන්, ධර්ම ශ්‍රවණමය වශයෙන් අප රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයෝ සග්දෙවිඳුන් සතරවරන් දෙවිවරුන් ප්‍රධාන සදෙව් ලෝකවාසී සියලු දෙවියෝ සාදරයෙන් සතුටු සිතින් අනුමෝදන් වෙත්වා. අපගේ ඉෂ්ඨකාමී හිතකාමී සියලු දෙවියෝද පින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන සියලු දෙවිවරු දිව්‍ය ආශීසුරින් දිව්‍ය ආශ්චර්යයෙන් වැඩෙත්වා. දෙවියන්ගේ රැකවරණ අප හැම දිනාට දෙවියෝ නොඅඩුවම සලසත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් මාගේ ගුරු දේවෝත්තම අප හැම දිනාගේම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වෙත්වා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක්ව නිරෝගීව දීර්ඝායුෂ ලබත්වා.
මේ ගෞතම බුදු සසුන තුළම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් අද දවසේ මේ ධර්ම දානමය පින්කම සිදු කරන ඒ පින්වතුන්ලගේ ප්‍රධාන අරමුණ අනුරාධපුර පාර අබම්පොළ පදිංචිව සිට මීට වසරකට පෙර මිය පරලෝ යන්ට යෙදුනා වූ පින්වත් ඇග්නස් රාමනායක ආච්චි අම්මාට මේ සියලුම පුණ්‍ය ධර්මය වූ අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා. ඒ වගේම මිය පරලෝ ගිය ඥානපාල සීයාට, GMW අයිරාංගනී මානවඩු ලොකු නැන්දාට, කේ ලිලි නෝනා ලොකු ආච්චි අම්මාට, සරත් රාමනායක මාමාට, මාතර ගල්බඩ පදිංචිව සිට මිය පරලෝ ගිය පින්වත් පියදාස ජයතුංග සීයාට සහ සීලවතී මනම්පේරි ආච්චි අම්මා ඇතුළු අද දායකත්වයේ දරන මේ පින්වතුන්ලාගේ නමින් මිය පරලෝ යන්ට ඉතුණා වූ සියලු ඥාතීන්ට, හිතමිත්‍රාදීන්ට මේ සියලු පින් අනුමෝදන්ව මිය පරලෝකීය ඥාතීන්ගේ පරලෝ ජීවිතේ ඒකාන්ත වශයෙන්ම සැපයෙන් සැපයට පත්වෙත්වා කියන අදහසින් ඥාතීන්ට පින් අනුමෝදනා කරන්න. අද යොවුන් දහම් වැඩසටහනට දායකත්ව දරමින් ධර්ම දානමය පින්කම සිදු කරන්නේ එංගලන්තයේ අධ්‍යාපන කටයුතු හදාරමින් සිටින පින්වත් MG මදූෂ මිහිරංග පුතුණුවන් ඇතුළු ඒ පවුලේ සියලු දෙනා අපි විශේෂයෙන් සෙත් ප්‍රාර්ථනා කරනවා මේ සියලු දෙනාට ධර්මයෙන් ජීවිතයට යහපත සලසා ගැනීම පිණිස හේතු වෙන මේ යොවුන් දහම් වැඩසටහනට දායකත්ව දරමින් රැස් කළා වූ ධර්ම දානමය පිනේ ආශිර්වාදයෙන්, රත්නත්‍රයේ ආශිර්වාදයෙන්, දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදයෙන් ඒ පින්වත් MG මදූෂ මිහිරංග පුතණුවන්ට තමන්ගේ අධ්‍යාපන කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක කරගන්න ලැබේවා. කිසි කරදරයකින්, බාධාවකින්, හිරිහැරයකින්, පීඩාවකින් නැතුව යහපත් මිත්‍රයන් ඇසුරේ සුවසේම ජීවිතයට ගුණදහම් දියුණු කරගන්න ලැබේවා. ඒ පුතුණුවන්ගේ පවුලේ සියලු දෙනාටත් මේ ධර්ම දානමය පින සුවසේ පින් කරගෙන සුවසේ ධර්මයේ හැසිරී චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නටම ඒකාන්තයෙන් හේතු වාසනා වෙත්වා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයෝ විශේෂයෙන් මේ යොවුන් දහම් වැඩසටහන මේ විශේෂයෙන් යොවුන් ජීවිත ගත කරන හැම දිනාගේ යහපත පිණිස ඒ අයට ප්‍රිය උපදවන ආකාරයෙන්ම මේ යොවුන් දහම් වැඩසටහන සිදු කරන්න විශාල පිරිසක් කැප වෙනවා. මේ ශ්‍රද්ධා රූපවාහිනී කාර්ය මණ්ඩලයේ සියලු දෙනා. එතකොට මේ පසුබිම් නිර්මාණය කිරීමේදී අපේ පින්වත් උපුල් මහත්මයා ප්‍රධාන, අනිකුත් සියලු දෙනාත් ඊළඟට කැමරාකරණයෙන් බොහෝ දෙනෙක් මේ සඳහා දායක වෙනවා. නිෂ්පාදන කණ්ඩායම, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනා, ඒ වගේම අපේ පින්වත් ලක්ෂාන් මේ වැඩසටහන මෙහෙවමින් මේ සියලු දෙනාට මේ සියලු පුණ්‍ය ධර්මයෝ එක ලෙසම අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා. ඒ වගේම මාසික ධර්ම දාන සමාජික සමාජිකාවන්ටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට, ඒ වගේම සුපින්වත් ඔබ සියලු දෙනාට මේ සියලු පින් එක ලෙසම අනුමෝදන්ව සියලු යහපත සැලසේවා, නිදුක් නිරෝග සුව දීර්ඝායුෂ සැලසේවා. ගෞතම සාසනය තුල සුවසේම ධර්මයේ හැසිරෙන්න, සුවසේම ධර්මය අවබෝධ කරගන්න හැම දිනාට මේ පින් හේතු වාසනා වෙත්වා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. එතන අද දවසෙත් යොවුන් දහම් වැඩසටහන ඔබ වෙත ගෙන එන්නට අපිට බොහොම කරුණාවෙන් මේ උතුම් වැඩසටහන තරුණ දරුවන්ගේ ජීවිතේ වෙනස් කරන වැඩසටහනක් බවට පත් කරගන්න. ඉතින් අපිට හැමදාමත් අපිට අර්ථයෙන් ධර්මයෙන් උපකාර කරන අපේ පින්වත් ස්වාමීන් වහන්සේ. ඉතින් පින්වත් ස්වාමීන් වහන්සේට අපි පුණ්‍යානුමෝදනා කරමු. අද දවසේ අපි යම් පිනක් රැස් කරගත්තාද ඒ සියලු පුණ්‍ය ධර්මයන් ඔබ වහන්සේට අනුමෝදන් වෙත්වා. මේ ගෞතම සම්බුදු සසුනේදීම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ සුබසේම අවබෝධ කරගන්නටම ඔබ වහන්සේට මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතු වේවා, වාසනාව වේවා. සාදු සාදු සාදු. අද දවසේ වැඩසටහනේ දායකත්වයේ ලබා දුන්නේ එංගලන්තයේ අධ්‍යාපන කටයුතු හදාරමින් සිටින පින්වත් MG මදූෂ මිහිරංග පුතුණුවන් ඇතුළු පවුලේ පින්වන්ත හැමදෙනා එකතු වෙලා ඉතින් ඔවුන්ගේ දායකත්වයේ ලෙසින් ලබා දෙනවා වගේම පින්වන්ත ඔබටත් පුළුවන් ඉදිරි දවසක් වෙන් කරගන්න. ඒ ගැන විස්තර දැනගන්න කතා කරන්න මේ අංකයට 071 232 88 87
071 232 88 87. එමනම් මධ්‍යවස්සේ වැඩසටහන ඔබ වෙත ගෙනීමේදී විශේෂයෙන් ඉතින් නාලිකා ප්‍රධානීතුමන් ඇතුළු නිෂ්පාදක කණ්ඩායමට අපි විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. පුණ්‍ය අනුමෝදනා කරනවා මේ වෙනස් වැඩසටහනක් විදිහට අධ්‍යවස්සේ පටන් වැඩසටහන ඔබ වෙත ගෙනෙන්න කටයුතු සූදානම් කළාට එහෙමනම් අපි සූදානම් ලබන සතියේත් සුපුරුදු වේලාවටම ඔබත් එක්ක හමු වෙන්න. හැමදිනාටම තෙරුවනේ මනන්ත ආශිර්වාදයේ රැකවරණේ සැලසේවා. ඒ භාග්‍යවතුන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.